සුබ සන්ධ්‍යාවක් වේවා සියලු දෙනාටම. එර්ත්මේට්ස් පරිසර සුරකම් සංවිධානය මගින් සංවිධානය කරනු ලබන ඉකොලොජි for competitive environment ඔන්ලයින් සම්මන්ත්‍රණ මාලාවේ 5 වෙනි දිගහැරුම තමයි අද දවසේ අපිට කතා කරන්න තියෙන්නේ. එතකොට මේ අවස්ථාවට සහභාගී වෙලා ඉන්න සියලුම ආදරණීය නංගින මල්ලිලාගෙන්ද ඔවුන්ගේ දෙමාපියන්ගෙන්ද ඒ වගේම එර්ත්මේට්ස් පරිසර සංවිධානයේ සියලුම සමාජිකාවෙන්ද අවසරයි. ඉතින් අද දවසේදී අපිට කතා කරන්න තියෙන්නේ විවිධ පරිසර දූෂක හා ඒවායේ බලපෑම් කියන එක. මොකද මෑත කාලේ ඉතාමත් වැදගත් මාතෘකාවක් බවට පත් වෙලා තියෙනවා මෙන්න මේ පරිසර දූෂණය පිළිබඳව. ඒකට කොහොමද මේ පරිසර දූෂක වලින් පරිසර දූෂණය වෙන්නේ? මොනවද ඒ වගේ තියෙන බලපෑම්? ඔන්න ඔය කියන කරුණු කාරණා ටිකක් තමයි අපි නංගිලා මල්ලත් එක්ක අද බෙදා හදා ගන්න ඔයාලත් එක්ක එකතු වෙන්නේ. එතකොට අපි මේ පාඩම් මාලාවේ ප්‍රධානම වශයෙන් ඒකක 4ක් අපි දැන්ට ආවරණය කරලා මුලින්ම ජෛවගෝලීය සංවිධාන මට්ටම් කතා කරා. ඊට පස්සේ ගහන වර්ධන මක්‍රය ගැන කතා කරා. ඊළඟට අපි කතා කරා පරිසර පද්ධතියක ආහාර දාම ආහාර ජාල ශක්ති ගලා යාම ගැන කතා කරා. ඊට පස්සේ ජෛව භූ රසායනික චක්‍රවල කතා කරා. කාබන් චක්‍රය නයිට්‍රජන් චක්‍රය. එතකොට ඒ වගේ දේවල් කතා කරලා මූලික පාරිසරික සමතුලිතතාවයට බලපාන දේවල් ටික අපි කතා කරලා දැන් ඇවිල්ලා තියෙනවා පරිසර දූෂණය ගැන කතා කරන්න. පරිසර දූෂණය කියන්නේ ඉතින් අද කාලේ හැමෝම කතා බහට ලක් කරන මාතෘකාවක්. ඉතින් මේ විවිධ පරිසර දූෂක හා බලපෑම් කියන මේ මාතෘකාව යටතේ මේ 5 වෙනි දිගහැරුම ඉදිරියට කරගෙන යාම සඳහා මම ආරාධනා කරනවා මේ පාඩම මුලින්ම ඉදිරිපත් කිරීමට එර්ත්මේට්ස් පරිසර සංවිධානයේ සමාජිකා පහන්‍යා දිසානායක සහෝදරියට. පහන්‍යා. ඔව් විමුක්ති ස්තුතියි. අද දිනේ සහභාගී වන අපිත් එක්ක සහභාගී වන සියලුම නංගිලාට සහ සියලුම දෙනාට සුබ සන්ධ්‍යාවක් කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා. අද අපි 15 වෙනි පාඩමේ විශේෂ ඒ වගේම වැදගත් කොටසක් තමයි සාකච්ඡා කරන්න යන්නේ. ඒ තමයි විවිධ පරිසර දූෂක සහ ඒවායේ බලපෑම්. මම වැහෙනවද ඔයගොල්ලන්ට? උපහාරණේවා ඇහෙනවා අපිට. හරි. අපි මම නංගිලා මල්ලිලාගෙන් ප්‍රශ්නයක් අහන්නම්. ඔයගොල්ලෝ අහලා තියෙනවද මේ පරිසර දූෂණය ගැන? කවුරු හරි අහලා තියෙනවා නම් මේ පරිසර දූෂණය ගැන අත්‍තරම මේ දවස්වල කතා වෙනවා නේද? පරිසර දූෂණය ගැන අහලා තියනවද? එහෙම නැත්නම් කියන්න බලන්න පරිසර දූෂණය වෙන උදාහරණ කිහිපයක් පරිසර දූෂණය හා සම්බන්ධ සිද්ධීන් එහෙම නැත්නම් ඒ හා සම්බන්ධ උදාහරණ කිහිපයක්. වන විනාශය. ඔව්. ස්තුතියි, ඒක ඇත්තටම හොඳ උත්තරයක්. ඉතින් දැන් අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. විමුක්ති ඊළඟ ස්ලයිඩ් එක. හරි. දැන් අද වෙනකොට අපි ගොඩක් පරිසර දූෂණය ගැන ගොඩාක් දේවල් අහලා තියෙනවා නේද? ඒත් හිතන්න මීට අවුරුදු 5කට ඒ වගේම මීට අවුරුදු 10කට වගේ කලින් එතකොට අපේ ආච්චිලාගේ සීයලාගේ කාලේ ඒ කාලේ මේ අද කාලේ අපි සංසන්දනය කරද්දී ඔයගොල්ලන්ට තේරෙනවා ඇති මේ පරිසර දූෂණය කියන එක අද වෙනකොට වැඩි වෙලා තියෙනවා නේද? පරිසර දූෂණය හා සම්බන්ධ සිද්ධීන් ගොඩක් වැඩි වෙලා තියෙනවා. මොකද්ද මේකට හේතුව විදිහට ඔයගොල්ලෝ දකින්නේ? ඇයි මෙහෙම අද මේ පරිසර දූෂණය වැඩි වෙලා තියෙනවා කියලා හිතන්නේ? විවිධ හේතු තියෙනවා. මිනිස් ක්‍රියාකාරකම් නිසා අවශ්‍යතා සපුරා ගැනීමට. ඔව් මිනිස් ක්‍රියාකාරකම් නිසා. ඔව් ඒක හොඳ උත්තරයක්. ඒකත් එක හේතුවක් වෙලා තියෙනවා. ඊට අමතරව මේ පරිසර දූෂණයට තවත් හේතුවක් වෙලා තියෙන වැඩි වෙන තවත් හේතුවක් වෙලා තියෙන මේ ජනගහනය ඉහළ යෑම. ජනගහනය ඉහළ යෑම නිසා මොකද වෙන්නේ? මේ අපේ පරිසරයට මුදා හරින අපද්‍රව්‍ය ප්‍රමාණය ඉහළ යනවා. ඒක නිසා මොකක්ද වෙන්නේ? පරිසරයට සිදුවන බලපෑම වැඩි වෙනවා. ඉතින් අද පාඩමෙන් අපි කතා කරන්නේ මේ පරිසර දූෂණ ජනගහනය ඉහළ යෑම ඒකම අපද්‍රව්‍ය ප්‍රමාණය ඉහළ යෑම නිසා මේ පරිසරයට ඇතිවන බලපෑම පිළිබඳව. අපි ඊළඟ ස්ලයිඩ් එකට. හරි. දැන් ඔයගොල්ලෝගේ පොතේ පරිසර දූෂණය කියන එක නිර්වචනය කරලා තියෙනවා මේ විදිහට. පරිසර දූෂණය යනු ස්වභාවික පරිසරය තුල
පීඩාකාරී වෙනස්කම් ඇති කරන ද්‍රව්‍ය පරිසරයට එකතු කිරීම වෙයි කියලා. ඔගොල්ලෝ මීට කලින් දවසේ ඉගෙන ගත්ත නේද ස්වභාවික භූ රසායනික චක්‍ර පිළිබඳ නේද? ඒවා. ඊට පස්සේ තව තියෙනවා පරිසරයේ ස්වභාවික පද්ධති. මේවට යම්කිසි ද්‍රව්‍යයක් මගින් පීඩාකාරී ස්වභාවයක් ඇති වෙනවා නම් නැත්නම් තර්ජනයක් ඇති වෙනවා නම් නැත්නම් වෙනස්කමක් මොකක් හරි වෙනස්කමක් ඇති වෙනවා නම් අන්න ඒ හරියදී පරිසර දූෂණයක් වෙනවා. දැන් මේ වගේ පරිසර දූෂණ ප්‍රධාන ආකාර තුනක් තියෙනවා. ඒ තමයි පස දූෂණය, ජල දූෂණය, වායු දූෂණය කියන ඒවා. මීට අමතරව මේ ප්‍රධාන තුනට අමතරව තවත් දූෂණ ආකාරයක් තියෙනවා. කවුරු හරි නංගි කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි අහලා තියෙනවා නම් ඒ දූෂණ ආකාරය ගැන කියන්න බලන්න පුළුවන් නම් මේ තුනට අමතරව තව දූෂණ ආකාරයක් තියෙනවා. ශබ්ද දූෂණය. ඔව් ගොඩක් හොඳයි. ශබ්ද දූෂණය. අපිට විශාල ශබ්ද නිකුත් කරන තැනකදී ඒ කියන්නේ කර්මාන්තශාලා විශාල ශබ්ද නිකුත් කරන කර්මාන්තශාලා එන්නේ වගේ ස්ථානවලදී මේ ශබ්ද දූෂණය දැක ගන්න පුළුවන්. අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. දැන් තවත් වැදගත් කොටසකට එන්නේ මේ පරිසර දූෂණයට බලපාන ප්‍රධාන සාධක මොනවාද කියලා බලන්න. දැන් නංගිලා මල්ලිලා දන්නවා ඔයගොල්ලෝ අපේ පරිසරයට විවිධ අපද්‍රව්‍ය එකතු වෙනවා නේද? පොලිතීන්, ප්ලාස්ටික්, ඒ වගේ අපේ ගෙදරින් එකතු කරන අපද්‍රව්‍ය නේද? ගෙදරින් බැහැර කරන අපද්‍රව්‍ය මේ වගේ ගොඩක් දේවල් අපේ පරිසරයට එකතු වෙනවා. අපි මේවා ගැන ඉගෙන ගන්නවා. ඇයි අපි ඉගෙන ගන්න? අපි ඒවා ඉගෙන ගත්තාම ඒවා ගැන ඉගෙන ගත්තාම අපිට ඒවා භාවිතය අවම කරලා ඒ වගේම පරිසරයට සිදුවන හානිය අවම කරන්න පුළුවන්. අන්න ඒ නිසා අපි අද දවසේ අද මේ පාඩමෙන් කරන්න යන්නේ අද මේ කොටසෙන් කරන්න යන්නේ එහෙම පරිසර දූෂක ප්‍රධාන පරිසර දූෂක එහෙම නැත්නම් අපද්‍රව්‍ය 8ක් ගැන ඉගෙන ගන්න. මෙතන දීලා තියෙන ඔයගොල්ලන්ට ඒවා කෘෂි රසායනික ද්‍රව්‍ය, හරිතාගාර වායු, කාර්මික අපද්‍රව්‍ය, බැරලෝහ, අංශුමය අපද්‍රව්‍ය, ගෘහස්ථ අපද්‍රව්‍ය, ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය සහ න්‍යෂ්ටික අපද්‍රව්‍ය. අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. හරි. පළවෙනි අපද්‍රව්‍ය එහෙම නැත්නම් දූෂකය තමයි රසායනික ද්‍රව්‍ය. මේ රසායනික ද්‍රව්‍ය අධික ලෙස භාවිතා කිරීම තමයි අපිට ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. මම ඉස්සර වෙලත් කිව්වනේ මේ අපේ ජනගහනය ඉහළ ගිහිලා තියෙන්නේ. එතකොට මොකද වෙන්නේ? මේ අපිට ආහාර අවශ්‍යතාවය වැඩි වෙනවා. එතකොට ගොවිය මොනවාද කරන්නේ? ඒගොල්ලෝගේ නිෂ්පාදනය වැඩි කරන්න තමයි උපරිමයෙන්ම බලන්නේ. ඉතින් ඒගොල්ලෝ කෘෂි රසායනික ද්‍රව්‍ය ඒ වගේම පලිබෝධනාශක ඒවා භාවිතා කරනවා. එතකොට ඒක නිසා මේක අද වෙනකොට මේ කෘෂි රසායනික ද්‍රව්‍ය අධික ලෙස භාවිත කිරීම මේ පරිසර පද්ධතියට ඒ වගේම මිනිසුන්ටත් ලොකු බලපෑමක් අහිතකර බලපෑමක් ඇති කරලා තියෙනවා. ඕගොල්ලෝගේ පෙළ පොතේ කෘෂි රසායනික ද්‍රව්‍ය කියන එකේ ඩෙෆිනිෂන් එක ඒ කියන්නේ නිර්වචනය දීලා තියෙනවා. කෘෂි කර්මාන්තයේදී භාවිතා වන කෘත්‍රිමව සංශ්ලේෂණය කරන ඒ කියන්නේ කෘත්‍රිමව නිෂ්පාදනය කරන රසායනික ද්‍රව්‍ය වේ කියලා. අපි බලමු ඒවට උදාහරණ කීපයක්. රසායනික පොහොර, එතකොට කෘමිනාශක, බලනාශක, දිදීරනාශක මේ කියන ඒවා අපිට උදාහරණ විදිහට ගන්න පුළුවන්. මේ අතරින් කෘමිනාශක, බලනාශක, දිදීරනාශක කියන ඒවා අපි පලිබෝධකීන් මර්ධනය කරන්න ගන්න නිසා ඒවට අපි පලිබෝධනාශක කියලා කියනවා. අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. හරි. ඊට පස්සේ තියෙන LD50. මොකද්ද මේ LD50 කියන්නේ? LD කියන එකෙන් අදහස් වෙන්නේ lethal dose. ඒ කියන්නේ මාරක මාත්‍රාව කියලා. දැන් ඔයගොල්ලෝගේ පොතේ මේ විදිහට අර්ථ දක්වලා තියෙනවා LD50 කියන එක. මේ පලිබෝධනාශක භාවිතයේදී පලිබෝධ විශේෂ ගහනයක 50% මර්ධනය කිරීමට අවශ්‍ය රසායනික ද්‍රව්‍ය ප්‍රමාණය තමයි මේ LD50 කියලා කියන්නේ. දැන් හිතන්න ඔයගොල්ලන්ට කුඹුරක් තියෙනවා. ඒ කුඹුර ඔයගොල්ලෝ කරගෙන ඉන්නකොට පලිබෝධ විශේෂයක් හිතන්න මොනවා හරි කවුරු හරි කෘමි විශේෂයක් ඔයගොල්ලෝගේ වගාවේ බෝ වෙනවා. ඉතින් ඔයගොල්ලෝ දැන් ඉන්නවනේ කෘෂිකර්ම උපදේශක වගේ අය. ඒගොල්ලෝ එයින් එක්කෙනෙක් ඇවිල්ලා වාඩි කියනවා මේ ගහනේ 50%ක්වත් මර්ධනය කරේ නැත්නම් ඔයාට වගාවේ උපරිම
මේ ඵලදාවක් ලබා ගන්න බෑ කියලා. හිතන්න අපේ කුඹුරේ ඉන්නවා උදාහරණයක් විදිහට මම කියන්නේ කුඹුරේ ඉන්නවා 120ක් අපි ඒ කියන පලිබෝධ කෘමීන් ඒ අපේ වගාවට හානි කරන කෘමීන් 120ක් විතර ඉන්නවා කියලා හිතන්න. දැන් අපි එතකොට කීයක්ද ඒකෙන් මර්ධනය කරන්න ඕන? 120න් 50ක් කියන්නේ 60ක් නේද? ඔව් 60ක්. අන්න ඒ අපි ඒ 60 මර්ධනය කරන්න යොදන්න ඕන පලිබෝධ මාත්‍රාව. පලිබෝධ මාත්‍රාව තමයි සමාන රසායනික ද්‍රව්‍ය. ඒ පලිබෝධ නාශක ඒ මාත්‍රාව තමයි LD50 කියලා කියන්නේ. හරි. ඒක ඕගොල්ලන්ට තේරුණා කියලා හිතනවා මම. දැන් මම ඉස්සෙල්ලත් කිව්වනේ දැන් කෘෂි රසායනික ද්‍රව්‍ය කියන ඒවා ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා නේද? ඉතින් ඒක නිසාම 2019 දෙසැම්බර් 23 වෙනිදා රජය විසින් නිකුත් කරලා තියෙනවා ගැසට් පත්‍රයක්. ඒකට අනුව අලෙවි කරන්න සහ භාවිතා කරන්න තහනම් රසායනික ද්‍රව්‍ය කිහිපයක් ඒකේ ගැසට් එකේ සඳහන් කරලා තියෙනවා. ඒව තමයි මේ පහතින් දීලා තියෙන්නේ. කවුරු හරි නංගි කෙනෙක්ට හරි මලි කෙනෙක්ට හරි පුළුවන්ද කියවන්න මොනවාද ඒ කියලා? පහත අපිට ලිස්ට් එකක් දීලා තියෙනවා. හරි මම කියන්න. ග්ලයිෆොසේට්, ප්‍රෙපරීන්, කාබරීන්, ක්ලෝරෝපයිරොෆස් සහ කාබෝෆියුරා. ඔන්න කියන රසායනික ද්‍රව්‍ය ටික 2019 දෙසැම්බර් 23 රජය විසින් රජයේ ගැසට් පත්‍රයට අනුව ඒවා අපිට භාවිතා කරන්නත් තහනම් අපිට වෙළඳාම් කරන්න කියන්නේ අලෙවි කරන්නත් තහනම්. හරි අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. හරි දැන් අපි අපේ එතකොට පළවෙනි දූෂකය පළවෙනි අපද්‍රව්‍ය ගැන කතා කරලා ඉවරයි. දැන් යන්නේ දෙවෙනි එකට මොනවාද මේ කාර්මික අපද්‍රව්‍ය. ඔයගොල්ලෝ දන්නවනේ කර්මාන්ත ශාලාවලින් පරිසරයට මුදා හැරෙන අපද්‍රව්‍ය තමයි මේ කාර්මික අපද්‍රව්‍ය කියලා කියන්නේ. ඔයගොල්ලන්ට නිර්වචනය දීලා තියෙනවා කර්මාන්ත ශාලා නිෂ්පාදන ක්‍රියාවලියෙන් පසු ආපසු ප්‍රයෝජනයට ගත නොහැකි. අපිට නැවතත් භාවිතා කරන්න බෑ මේවා. ආපසු ප්‍රයෝජනයට ගත නොහැකිව ඉවත ලන ද්‍රව්‍ය තමයි මේ කාර්මික අපද්‍රව්‍ය කියලා කියන්නේ. මෙම කාර්මික අපද්‍රව්‍ය පරිසරයට එකතු වීමෙන් ගොඩාක් අහිතකර බලපෑම් ඇති වෙලා තියෙනවා. තවත් අපද්‍රව්‍ය කාණ්ඩයක් එහෙම නැත්නම් අපේ කර්මාන්ත වලින් ඒ වගේම අපි එදිනෙදා කරන ක්‍රියාකාරකම් වලින් පරිසරයට මුදා හැරෙන අපද්‍රව්‍ය කාණ්ඩයක් තියෙනවා මේ හයිඩ්‍රෝකාබන් කියලා. මොකක්ද මේ හයිඩ්‍රෝකාබන් කියන්නේ? හයිඩ්‍රෝකාබන් කියන්නේ කාබන් සහ හයිඩ්‍රජන් යන මූලද්‍රව්‍ය ඒ දෙක පමණක් විවිධ අනුපාත වලින් සංයෝජනය වෙලා හැදෙන සංයෝග තමයි මේ හයිඩ්‍රෝකාබන් කියලා කියන්නේ. අපි බලමු මේ හයිඩ්‍රෝකාබන් කියන ඒවා කොහොමද පරිසරයට නිදහස් වෙන්නේ කියලා. ඊළඟ ස්ලයිඩ් එක. හරි. කොහොමද මේවා නිදහස් වෙන්නේ? අපි දන්නවා කැලි කසල ගොඩවල් නේද? ඒ වගේම මේ වගා බිම්, වගුරු බිම් ඒ වගේ ආශ්‍රිතව තියෙනවා මියගිය ශාක සහ සත්ව කොටස්. අන්න ඒව මත බැක්ටීරියා ක්‍රියාත්මක වෙලා පිට කරනවා CH4 ඒ කියන්නේ මීතේන් කියන සරලම හයිඩ්‍රෝකාබනේ. ඒ වගේම තමයි අපි වාහනවලට ඉන්ධන විදිහට පාවිච්චි කරන පෙට්‍රල්, ඩීසල් ඒ වගේම LP ගෑස් ඊට පස්සේ භූමි තෙල් ඒ වගේ දේවල් භාවිතා කිරීමේදීත් මේ හයිඩ්‍රෝකාබන පරිසරයට නිදහස් වෙනවා. ඊට අමතරව මේ ලිහිසි තෙල් ඒ කියන්නේ ග්‍රීස් වගේ දේවල් අන්න ඒව පරිසරයට මුදා හරින්න පරිසරයට එකතු වෙනකොට මේ හයිඩ්‍රෝකාබන අපේ පරිසරයට එකතු වෙන්න පුළුවන්. ඊළඟ ස්ලයිඩ් එක. හරි. දැන් අපි තුන්වෙනි අපේ පරිසර දූෂකය මොකක්ද? හරිතාගාර වායු. මෙතනදී හරිතාගාර වායු කියන එක මොකක්ද කියලා බලන්න කලින් අපි බලමු හරිතාගාර ආචරණය කියන්නේ මොකක්ද කියලා. හරිද? අපි දන්නවනේ දැන් සූර්යාගෙන් අපිට ශක්තිය ලැබෙනවා විකිරණ විදිහට. ඉතින් මේ ශක්තිය අපේ පෘථිවි ගෝලයේ සමහර ඒවා උරාගෙන සමහර ඒවා නැවතත් වායු ගෝලයට විකිරණය කරනවා. දැන් මේ වායු ගෝලයේ තියෙනවනේ විවිධ වායුන් වර්ග. අන්න ඒ වායුන් වර්ග වලින් කිහිපයක්
කිහිපයක් මේ පෘථුවිය විසින් නැවත විකිරණය කරපු විකිරණ උරාගෙන ඒවා නැවතත් වායුගෝලයට මුදා හැරලා මොකද මේ වායුගෝලය උණුසුම් කරනවා. අන්න ඒකට තමයි කියන්නේ අපි හරිතාගාර ආචරණය කියලා. මේ හරිතාගාර ආචරණය ඉතාමත් වැදගත් දෙයක්. මොකද මේක මේ අපේ පෘථුවියේ ජීවය පවත්වන්න ඒ වගේම දැන් පෘථුවියේ ජීවත් වෙන ජීවීන්ට අවශ්‍ය ජීවීන්ට සුදුසු දේශගුණ තත්ත්වයක් පවත්වා ගන්න මේ හරිතාගාර ආචරණය කියන එක ඉතාමත් වැදගත් වෙනවා. අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. හරි මම ඉස්සෙල්ලා කියවනේ අර මේ වායුගෝලයේ වායුන් වර්ග කිහිපයක් තියෙනවා කියලා. අන්න ඒ වායුන් වර්ග කිහිපය අර මේ පෘථිවියට එන විකිරණ නැවත උරා ගන්න වායුන් වර්ග කිහිපය අන්න ඒව තමයි හරිතාගාර වායු කියලා හඳුන්වන්නේ. ඒ කියන්නේ හරිතාගාර ආචරණයට දායක වන වායු තමයි මේ හරිතාගාර වායු කියලා හඳුන්වන්නේ. උදාහරණ තමයි කාබන් ඩයොක්සයිඩ්, සල්ෆර් ඩයොක්සයිඩ්, නයිට්‍රජන් ඩයොක්සයිඩ්, මීතේන්, ක්ලෝරෝෆ්ලෝරෝකාබන්, ජල වාෂ්ප. අපි හරිතාගාර වායු වර්ග පරිසරයට නිදහස් වෙන්නේ කොහොමද කියලා බලන්න කලින් අපි තව දෙයක් ගැන කතා කරමු. දැන් ඔයගොල්ලෝ දන්නවනේ වායුගෝලයේ වායුන් තියෙන ඕන සංයුතියින් තියෙන. එක එක ප්‍රතිශත තියෙනවා නේද? ඔක්සිජන් මේ ප්‍රතිශතයට තියෙනවා, නයිට්‍රජන් මේ ප්‍රතිශතයට තියෙනවා. එහෙම තියෙනවා. ඉතින් මේ වගේ අඩු වැඩි වීම මේ මිනිස්සුන්ගේ ක්‍රියාකාරකම් නිසා වෙන්න පුළුවන්. එතකොට විවිධ සමහරවල්ට ගොඩක් අහිතකර බලපෑම් ඇති වෙනවා. ඒ වගේම තමයි දැන් මේ හරිතාගාර වායුන් අපේ වායුගෝලයේ වැඩි වුණාම මේ ප්‍රතිශතය එහෙම නැත්නම් සංයුතිය වැඩි වුණාම මොකද වෙන්නේ? අර ඒගොල්ලෝ මේ අපේ වායුගෝලය උණුසුම් කරනවා වැඩි. එතකොට මොකද්ද වෙන්නේ? ගෝලීය උණුසුම කියන එක ඇති වෙනවා. ගෝලීය උණුසුම ඇති වුණාම මොකද වෙන්නේ? ග්ලැසියර් දිය වෙලා අපේ මේ මුහුදේ ජල මට්ටම ඉහළ යනවා. එතකොට පහත් බිම් යට වෙනවා. ඕගොල්ලෝගේ 2016 පේපර් එකේ අහලා තිබ්බා මේ මුහුදු මට්ටම ඉහළ යන එකට හේතුව මොකක්ද කියලා. එතකොට උත්තරේ වෙන්නේ මොකක්ද? මේ ගෝලීය උණුසුම ඉහළ යාම. ඒකට ප්‍රධාන ලෙස දායක වෙන්නේ මොනවාද? මේ හරිතාගාර වායු වර්ග. හරි. අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. දැන් අපි බලමු කොහොමද මේ හරිතාගාර වායු අපේ පරිසරයට නිදහස් වෙන්නේ කියලා. අධික ලෙස පොසිල ඉන්ධන දහනය නිසා කාබන් ඩයොක්සයිඩ් නිදහස් වීම. ඔයගොල්ලෝ දන්නවා පොසිල ඉන්ධන ලෙස අපි පොසිල ඉන්ධන පාවිච්චි කරනවා මොනවා වාහනවලට ඒ වගේම කර්මාන්ත ශාලාවලට අපේ විදුලිය නිපදවන්න අපි පොසිල ඉන්ධන පාවිච්චි කරනවා. මේවා දහනය කරනකොට කාබන් ඩයොක්සයිඩ් වායුගෝලයට නිදහස් වෙනවා. ඒ වගේම ගල් අඟුරු සහ පෙට්‍රෝලියම් ඉන්ධන දහනය. ඒ වගේම ස්වභාවිකව සිද්ධ වෙන ගිනි කඳු පිපිරීම වැනි දේවල් නිසා මේ කාබන් ඩයොක්සයිඩ් ඒ වගේම සල්ෆර් ඩයොක්සයිඩ් නිදහස් වෙනවා. සල්ෆර් ඩයොක්සයිඩ් නිදහස් වෙන තවත් විදිය තමයි සල්ෆර් අඩංගු මොනාහරි ද්‍රව්‍යයක් දහනය කරනකොට සල්ෆර් ඩයොක්සයිඩ් පරිසරයට නිදහස් වෙන්න පුළුවන්. මම කිව්වා හයිඩ්‍රෝකාබන ගැන කතා කරද්දී කොහොමද මීතේන් නිදහස් වෙන්නේ කියලා. කාට හරි මතක නම් කියන්න බලන්න කොහොමද මේ මීතේන් නිදහස් වෙන්නේ පරිසරයට? මම හයිඩ්‍රෝකාබන ගැන කියද්දිත් කිව්වා. කාට හරි පුළුවන්ද කියන්න? මේ ස්ලයිඩ් එකේ තියෙනවා. හරි. ඒකේ මීතේන් නිදහස් වෙන්න පුළුවන් අවස්ථා තියෙන්නේ මෙහෙම. කැලිකසල මම ඉස්සෙල්ලා කිව්වා වගේ කැලිකසල ගොඩවල් වගාබිම් වගුරු බිම් ඒ ආශ්‍රිතව සත්තු එතකොට ශාක මැරිලා තියෙනකොට ඒ වගේ කාබනික අපද්‍රව්‍ය මත බැක්ටීරියා ක්‍රියාත්මක වීමෙන් මීතේන් නිදහස් වෙනවා. ඔයගොල්ලන්ට මීතේන් ගැන ගොඩක් ප්‍රශ්න පාස් පේපර්ස් වල ඇවිල්ලා තියෙනවා. එතකොට මීතේන් අපි කතා කරා. මීතේන් කියන්නේ සරලම හයිඩ්‍රෝකාබනය. ඒ වගේම මේ මීතේන් කියන එක අපිට ඉන්ධනයක් ලෙසත් පාවිච්චි කරන්න පුළුවන්. ඒක ඔයගොල්ලෝගේ පාස් පේපර් එකක අහපු ප්‍රශ්නයක්. ඉන්ධනයක් ලෙස භාවිතා කරන්න පුළුවන්. වායුව නම් කරන්න කියලා වායු වර්ගයක් නම් කරන්න කියලා වායුන් කිහිපයක් දීලා එතනින් ඉන්ධනයක් ලෙස භාවිතා කරන්න පුළුවන් වායුවක් නම් කරන්න කියලා දීලා තිබුණා. එතකොට මේ මීතේන් කියන එක අපිට ඉන්ධනයක් ලෙස භාවිතා කරන්නත් පුළුවන්.
ඊට පස්සේ තියෙන්නේ CFC ක්ලෝරෝෆ්ලෝරෝකාබන් නේද? අපි දන්නවා ක්ලෝරෝෆ්ලෝරෝකාබන් නිදහස් වෙන්න පුළුවන් ශීතකරණ වලින්. අපි දැකලා තියෙනවා ෆ්‍රිජ් වල සමහර ෆ්‍රිජ් වල CFC free කියලා ගහලා තියෙනවානේ. ඒ කියන්නේ ඒ ෆ්‍රිජ් වලින් CFC නිදහස් වෙන්නේ නැහැ. ඒ වගේම AC මැෂින් වලින් වායු සමන යන්ත්‍ර වලින් මේ CFC නිදහස් වෙන්න පුළුවන්. CFC වලින් CFC දායක වන CFC වලින් වෙන්න පුළුවන් තවත් පරිසරයට වෙන්න පුළුවන් හානියක් ඔයගොල්ලෝ අහලා තියෙනවද? සමහර විට අහලා ඇති. CFC මගින් වෙන්න පුළුවන් පරිසරයට ලොකු හානියක් තියෙනවා. කවුරු හරි නංගි කෙනෙක් හරි මාළි කෙනෙක් හරි අහලා තියෙනවද ඒ ගැන? ඕසෝන් ස්තරය විනාශ වී. very good. ඒක මේ ඔයගොල්ලන්ගේ ප්‍රශ්න පත්‍රයක පාස් පේපර් එකක 2019 2019 ප්‍රශ්න පත්‍රය ඇවිල්ලා තිබුණා. මොකද මේ CFC එතන ඔයගොල්ලන්ට ඇවිල්ලා තිබෙස් ඕසෝන් ස්තරයේ වියෝජනයට දායක වන ප්‍රධාන වායුවක් තෝරන්න තමයි එතනින් ඇවිල්ලා තිබුණේ. එතකොට මොකද්ද මේ ක්ලෝරෝෆ්ලෝරෝකාබන් එක තමයි ඒකට දායක වෙන්නේ. හරි අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. හරි ඊළඟට අපේ 4 වෙනි පරිසර දූෂකය තමයි මේ බැරලෝහ. බැරලෝහ කියන්නේ සාපේක්ෂ ඉහළ ඝනත්වයක් හරි සාපේක්ෂ ඉහළ පරමාණුක ස්කන්ධයක් හරි තියෙන ලෝහ. මේවට උදාහරණ දීලා තියෙනවා රසදිය, ආසනික්, කැඩ්මියම්, ක්‍රෝමියම්, ලෙඩ්, කොපර්, මැංගනීස්, සින්ක්. හරි අපි ඊළඟ ස්ලයිඩ් එකට ගිහිල්ලා බලමු කොහොමද මේවා පරිසරයට නිදහස් වෙන්නේ කියලා. මෙතනදී ඔයගලන්ට දීලා තියෙනවා කොහොමද කැඩ්මියම් පරිසරයට නිදහස් වෙන්නේ, කොහොමද ආසනික් පරිසරයට නිදහස් වෙන්නේ, ලෙඩ්, ඒ වගේම රසදිය, ඊට පස්සේ ක්‍රෝමියම්, මේ කියන ඒවා කොහොමද පරිසරයට නිදහස් වෙන්නේ කියලා. ඔයගොල්ලෝ දන්නවා කොහොමද කැඩ්මියම් ගත්තාම අපේ විවිධ කර්මාන්ත වලින් පිට කරන අපද්‍රව්‍ය, ඒ වගේම සිංක් පතල් වලින් පිට කෙරෙන අපද්‍රව්‍ය සහ ලෝහාලේපනයේදී තැඹිලි වර්ණය නිපදවීමේදී මේ කැඩ්මියම් කියන බැරලෝහය පරිසරයට නිදහස් වෙනවා. ඒ වගේම ආසනික් නිදහස් වෙන්නේ කෘෂි රසායනික ද්‍රව්‍ය. අපි ඉස්සෙල්ලා කතා කරා කෘෂි රසායනික ද්‍රව්‍ය අධික ලෙස පරිසරයට නිදහස් වෙනකොට මේ ආසනික් කියන එක පරිසරයෙන් නිදහස් වෙනවා. ඒ වගේම මෙතන ලෙඩ් කොහොමද පරිසරයෙන් නිදහස් වෙන්නේ? මේ හරියේ පොඩි එක වචනයක් මිස් වෙලා තියෙනවා. ලෙඩ් එකතු කරන ලද පෙට්‍රල් දහනය. ලෙඩ් එකතු කරලා තියෙන පෙට්‍රල් දහනය කරාම ලෙඩ් කියන බැරලෝහය පරිසරයට නිදහස් වෙනවා. ඒ වගේම ගල් අඟුරු භාවිතයට ගැනීමෙන් හා රසායනාගාර වලින් නිවෙස් වල උෂ්ණත්වමාන කැඩී බිඳී යාමෙන් ඒ වගේ දේවල් වලින් මේ රසදිය කියන එක පරිසරයට නිදහස් වෙනවා. ඔයගොල්ලෝ දන්නවනේ උණ කටු වල නැත්නම් උෂ්ණත්වමාන වල මේ රසදිය අඩංගු වෙනවා. ඒ වගේම ඔයගොල්ලෝගේ ගෙවල් වල පාවිච්චි කරන ප්‍රතිදීප්ත පහන්, එහෙම නැත්නම් ඒවට කියනවා අපි ෆ්ලොරසන්ට් බල්බ් කියලා. ඒ වගේම CFL බල්බ් වල ගත්තාම ඒකේ මර්කරි රසදිය මිලිග්‍රෑම් 4ක් පමණ අඩංගු වෙනවා. ඉතින් ඒවා කැඩිලා බිඳිලා ගියොත් අපි හරියම ප්‍රවේශම් වෙන්න ඕන. මොකද මර්කරි රසදිය කියන ඒවා අපේ ශරීරයට හොඳ නැහැ. ඒ වගේම තමයි පරිසර පද්ධතීන්ට ඒවා හොඳ නැහැ. ඒක නිසා අපි මර්කරි රසදියත් එක්ක කටයුතු කරද්දී ගොඩක් පරිස්සම් වෙන්න ඕන. ඔයගොල්ලෝගේ පාස් පේපර් එකක ප්‍රශ්න 2016 මට මතක විදියට ප්‍රශ්නයක් අහලා තිබ්බා රසදිය පරිසරයට නිදහස් වෙන ක්‍රමයක්. ඔයගොල්ලන්ට ක්‍රම කිහිපයක් දීලා තිබ්බා. එක දේවල් එක ද්‍රව්‍ය කිහිපයක් දීලා තිබ්බා. ඒ ද්‍රව්‍ය වලින් මොකෙන්ද මේ රසදිය පරිසරයට නිදහස් වෙන්නේ කියලා ප්‍රශ්නයක් අහලා තිබ්බා. ඒක නිසා මේවා හොඳට ඔළුවට දාගන්න එක හොඳයි කියලා හිතනවා නේද? ඒ වගේ ප්‍රශ්නයක් ආයි මේ ඔයගොල්ලෝගේ සැරෙත් වෙන්න බැරි නැහැනේ. හරි. කොහොමද අපිට අපේ පරිසරයට ක්‍රෝමියම් නිදහස් වෙන්නේ? තීන්ත වලින් සිමෙන්ති, කඩදාසි, රබර් ආදී වර්ණක ලෙස යොදා ගැනීමෙන් මේ ක්‍රෝමියම් පරිසරයට නිදහස් වෙනවා. හරි. දැන් අපි එතකොට දූෂක වර්ග කීයක් ගැන කතා කරාද මේ වෙනකල්?
මතකද කට්ටියට? ඔයගොල්ලන්ට මතකද අපි ඉස්සෙල්ලාම කතා කරා කෘෂි රසායනික ද්‍රව්‍ය ගැන. ඊට පස්සේ අපි කතා කරා කාර්මික අපද්‍රව්‍ය ගැන. නේද? ඊට පස්සේ අපි කතා කරා හරිතාගාර වායු, ඊට පස්සේ බැරලෝහ. අපි දැන් 4ක් ගැන කතා කරලා තියෙන්නේ. අපිට තව 4ක් ඉතුරුයිනේ. අන්න ඒ 4 ගැන කතා කරන්න මම අපේ එර්ත්මේට් සංවිධානයේ සමාජිකාවක් වන දර්ශිකා අක්කට ආරාධනා කරනවා. හරි. හරි. ඇහෙනවද මම? ඔව් දර්ශිකා හරි ඇහෙනවා. හරි. දැන් පහන්නයක් කතා කරා වගේ ප්‍රධාන අපද්‍රව්‍ය කාණ්ඩ 4ක් ගැන අපි දැන් කතා කරා. මම දැන් එන්නේ ඊළඟ අපද්‍රව්‍ය කාණ්ඩයට. ඒ තමයි අංශුමය අපද්‍රව්‍ය. අංශුමය අපද්‍රව්‍ය කියන්නේ ඉතා කුඩා සිහින් අපද්‍රව්‍ය, ඉතා කුඩා අපද්‍රව්‍ය කාණ්ඩයක්. අංශුමය අපද්‍රව්‍ය අපි ප්‍රධාන කොටස් 3කට වර්ග කරනවා. ඔයාලගේ සිලබස් එකේ තියෙන ප්‍රධානමය ආකාර 2කට ඒ වුණාට ප්‍රධාන වශයෙන් අංශුමය අපද්‍රව්‍ය ආකාර 3කට තියෙනවා. කවුරු හරි නංගි කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි කියන්න බලන්නේ ඒ අංශුමය අපද්‍රව්‍ය ආකාර 3 මොනවද කියලා? මම එකක් කියන්නම් ඝන අංශුමය අපද්‍රව්‍ය. ඊතර දෙක කවුරු හරි කියන්න බලන්න. ද්‍රව වායු. හොඳයි. ද්‍රව අංශුමය අපද්‍රව්‍ය, වායුමය අංශුමය අපද්‍රව්‍ය. හරි. දැන් අපි බලමු ඝන අංශුමය අපද්‍රව්‍ය. දැන් ඔයාලගේ සිලබස් එකේ තියෙන ප්‍රධාන අපද්‍රව්‍ය කාණ්ඩ දෙකකට අංශුමය අපද්‍රව්‍ය ප්‍රධාන කාණ්ඩ දෙකකට බෙදලා. ඝන අංශුමය අපද්‍රව්‍යයි, ද්‍රව අංශුමය අපද්‍රව්‍යයි. ඒ නිසා ඔයාලා ඒ විදිහට මතක තියාගන්න. අපි බලමු දැන් ඝන අංශුමය අපද්‍රව්‍ය වලට උදාහරණ මොනවද කියලා. ඒ තමයි කාබන් අංශු, පෙරලෝහ, අලු, දූවිලි, ඇස්බෙස්ටස්. මේ වගේ දේවල්, ඒ කියන්නේ ඇහැට පෙනෙන වගේම නොපෙනෙන තරමේ අපද්‍රව්‍ය කාණ්ඩයක් තමයි මේ ඝන අංශුමය අපද්‍රව්‍ය කියලා කියන්නේ. මේව තමයි ඝන අංශුමය අපද්‍රව්‍ය වලට උදාහරණ. ඒ වගේම ද්‍රව අංශුමය අපද්‍රව්‍ය වලට උදාහරණ තමයි ජල බිඳිති, ද්‍රව කාබනික අංශු සහ රසදිය බිඳිති. මේවා ප්‍රමාණයෙන් ඉතා කුඩා වුණාට මේවායින් සිදුවන පරිසර හානිය ඉතා බොහොමයි. මොකද ප්‍රමාණයෙන් කුඩා වුණාට අංශුමය අපද්‍රව්‍ය ගස්වල දැන් පත්‍රවල එහෙම තැන්පත් වුණාට පස්සේ ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලියට බාධා වෙනවා. එතකොට ශාකවල තියෙන ඵලදායීතාවය අඩු වෙනවා. ඒ වගේම අපේ ශරීරයටත් මේ අංශුමය අපද්‍රව්‍ය ඉතාම දැඩි සෞඛ්‍ය හානියක් ඇති කරනවා. මොකද ඔයාලත් අහලා ඇති ඇස්බෙස්ටස් වගේ දේවල් වලින් ඇස්බෙස්ටස් කියන්නේ පිළිකා කාරකයක්. ඒ නිසා ඒ ගැනත් ඔයාලා හොඳින් මතක තියාගන්න ඕනි. අංශුමය අපද්‍රව්‍ය ගැන ඉගෙන ගනින්න. දැන් අපි යමු ඊළඟ. හරි. දැන් සල්ෆර් ඩයොක්සයිඩ් ගැන කලිනුත් මතක ඇතිනේ පානයක් හරිතාගාර වායු ගැන කියලා දිද්දි සල්ෆර් ඩයොක්සයිඩ් කියන්නේ හරිතාගාර වායුවක් කියලා සඳහන් කරා නේ වෙලාවෙත්. ඒ විදිහට බලන්න දැන් අපි කතා කරන ප්‍රධාන වායු වර්ග දෙකක් ගැන. මේ ස්ලයිඩ් එකයි ඊළඟ ස්ලයිඩ් එකයි. බලමු අපි ඇයි මේ අපි ප්‍රධාන වායු වර්ග දෙකක් ගැන කතා කරන්නේ කියලා. සල්ෆර් ඩයොක්සයිඩ් ගත්තම මේ වායුවේ ලක්ෂණ හොඳින්ම මතක තියාගන්න ඕනේ. මොකද ගොඩක් පේපර්ස් වල මේ සල්ෆර් ඩයොක්සයිඩ් වායුවේ ලක්ෂණ ගැන අහලා තිබුණා. ප්‍රධාන ලක්ෂණ දෙකක් තුනක් සඳහන් කරන්න කියලා. ඒ නිසා මේක හොඳට මතක තියාගන්න. ඔයගොල්ලෝ හොඳට මේ ටික පාඩම් කරගන්න ඕනේ. සල්ෆර් ඩයොක්සයිඩ් වායුවේ ලක්ෂණ ගත්තම කටුක ගන්ධයක් සහිතයි. ඒ වගේම අම්ල වැසි ඇතිවීමට දායක වෙනවා. ශ්වසන ආබාධ ඇති කරනවා. මේ ලක්ෂණ තුන ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න. කටුක ගන්ධයක් සහිතයි, අම්ල වැසි ඇති වෙනවා. ඒ වගේම සල්ෆර් ඩයොක්සයිඩ් වායුව මගින් ශ්වසන ආබාධ ඇති වෙනවා. දැන් මේ වායුවේ ලක්ෂණ වගේම අපි දැනගන්න ඕන කොහොමද මේ වායු ගොලයට නිදහස් වෙන්නේ කියලා. මිනිස් ක්‍රියාකාරකම් වගේම කෘතිම ඒ වගේම ස්වාභාවිකවත් සල්ෆර් ඩයොක්සයිඩ් අපේ වායු ගෝලයට එකතු වෙනවා. කෘතිම විදිහට නැත්නම් අපි මිනිස් ක්‍රියාකාරකම් මගින් කොහොමද බලමු අපි වායු ගෝලයට නිදහස් වෙන්නේ. ගල් අඟුරු දහනයෙන්, පෙට්‍රෝලියම් ඉන්ධන දහනයෙන්, ඒ කියන්නේ අපි වාහන දාවනයේදී පෙට්‍රෝලියම් ඉන්ධන දහනයෙන්, ඒ වගේම වල්කනයිස් කරන ද රබර් නිෂ්පාදන දහනයෙන් සල්ෆර් ඩයොක්සයිඩ් කෘතිම මිනිස් ක්‍රියාකාරකම් මගින් වායු ගෝලයට නිදහස් වෙනවා. කෘතිම විතරක් නෙමෙයි ස්වභාවික විදිහට සමහර ඓන්ද්‍රිය ද්‍රව්‍ය මත බැක්ටීරියා ක්‍රියා කරනකොට ඒගොල්ලන්ගේ පරිවෘත්තීය ක්‍රියාකාරකම් වල ප්‍රතිඵලයක් විදිහට සල්ෆර් ඩයොක්සයිඩ් වායු ගෝලයට නිදහස් වෙන්න පුළුවන්. ඒ වගේම ගිනිකඳු පිපිරීම් වලදී ගිනිකඳු පිපිරීමෙන් ඇතිවන දුම්
වල සල්ෆර් ඩයොක්සයිඩ් දුම් හරහා වායු ගොලයට ගිහිල්ලා ඒවා වායු ගොලයට එකතු වෙනවා. දැන් මේ වායුව ගැන මතක තියාගන්නදී වායුවේ ලක්ෂණ වගේම වායු ගොලයට නිදහස් වෙන ක්‍රම මිනිස් ක්‍රියාකාරකම් මගින් කොහොමද ඒ වගේම ස්වභාවිකව කොහොමද කියලා ඔයාලා මතක තියාගන්න ඕනේ. හරි. ඊළඟට මම දැන් ප්‍රධාන වායු වර්ග දෙකක් කතා කරනවා කියලා. නයිට්‍රජන් ඩයොක්සයිඩ්, සල්ෆර් ඩයොක්සයිඩ්, නයිට්‍රජන් ඩයොක්සයිඩ් මේ දෙක සමාන්තර වෙන වායු දෙක. ඒ නිසා ලක්ෂණ උනත් මතක තියාගන්න ලේසි. වායු වල නිදහස් වෙන ක්‍රම උනත් මතක තියාගන්න ලේසි. වායුවේ ලක්ෂණ බැලුවම NO2 එක නයිට්‍රජන් ඔක්සයිඩ්, නයිට්‍රජන් ඩයොක්සයිඩ් වායු ගෝලයට එකතු වීමෙන් වායු ගෝලයේ සංයුතියට බලපානවා. මේවා අඩු වැඩි වශයෙන් දැන් වියඩියෙන් එකතු වෙනකොට වායු ගෝලයේ සංයුතියට විවිධ වශයෙන් බලපෑම් එල්ල කරනවා. ඒ වගේම සල්ෆර් ඩයොක්සයිඩ් වගේම අම්ල වැසි ඇති කරනවා. ඒ වගේම ශ්වසන රෝගත් ඇතිවීමට හේතු වෙනවා. එතකොට දැන් හිතන්න සල්ෆර් ඩයොක්සයිඩ් වල නයිට්‍රජන් ඩයොක්සයිඩ් වල සමාන වායුවේ ලක්ෂණ වලට එනවා. අම්ල වැසි ඇති කිරීමට දායක වෙනවා. ඒ වගේම මේ දෙකෙන්ම ශ්වසන රෝගත් ඇති කිරීමට හේතු වෙනවා. එහෙම ඔයාලට පාඩම් කරද්දී මතක තියාගන්න ලේසි වෙන්න පුළුවන්. ඊට පස්සේ නයිට්‍රජන් ඩයොක්සයිඩ් වායු ගෝලයට නිදහස් වෙන ක්‍රම බැලුවම ඒත් ස්වභාවිකව ඒ වගේම මිනිස් ක්‍රියාකාරකම් මගින් දෙකෙන්ම වායු ගෝලයට නිදහස් වෙනවා. විදුලි කැටීමේදී වායු ගෝලයේ නයිට්‍රජන් ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කරලා නයිට්‍රජන් ඩයොක්සයිඩ් හදනවා. ඒක විදුලි කැටීම වෙන ස්වභාවික සංසිද්ධියක් විදිහටනේ. ඒ විදිහට ස්වභාවික විදිහට වායු ගෝලයට මේ වායුව එකතු වෙනවා. ඒ වගේම අපි බලමු දැන් කෘත්‍රිම විදිහට කොහොමද? වාහනවල අභ්‍යන්තර දහන එන්ජිම තුල නයිට්‍රජන් ඔක්සිජන් ප්‍රතික්‍රියා කරලා නයිට්‍රජන් ඔක්සයිඩ් හදලා ඒවා දුම් විදිහට වායු ගෝලයට නිදහස් වෙනවා. මේ විදිහට නයිට්‍රජන් ඩයොක්සයිඩ් වායු ගෝලයට නිදහස් වෙනවා. දැන් ඔයගොල්ලෝ මතක තියාගන්න මේ දෙකේම ලක්ෂණයි පරිසරයට නිදහස් වෙන්නේ කොහොමද කියලා. දැන් අපි යනවා ඊළඟට වැදගත් මාතෘකාවකට. දැන් ප්‍රධාන වායු වර්ග දෙකක් කතා කරානේ. ඒ ප්‍රධාන වායු වර්ග දෙක බලපාන ප්‍රධානම සංසිද්ධිය තමයි මේ ඇසිඩ් රේන් එක. නැත්නම් අම්ල වැසි කියලා කියන්නේ. මේ රූපෙන් ඔයගලන්ට පේන හොඳ අවබෝධයක් ගන්න පුළුවන්. කොහොමද කර්මාන්ත ශාලාවලින් වාහන වලින් පිටවෙන දුම් වායු ගෝලයට ගිහිල්ලා නයිට්‍රජන් ඩයොක්සයිඩ්, සල්ෆර් ඩයොක්සයිඩ් විදිහට ඒව ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා අම්ල වැසි විදිහට අපිට ලැබෙන හැටි. හරි. දැන් අපි බලමු රූපේ තිබුණු විදිහට කොහොමද අපි මේ අම්ල වැසි ඇති වෙන්නේ කියලා. අම්ල වැසි ඇති වෙන්නේ අපි දන්නවා ස්වභාවික වැස්සකදී පොඩි ආම්ලික ගතියක් තියෙනවා. දැන් අපිට මේ එදිනදා වහින වැස්සකදී වුණත් ආම්ලික ගතියක් තියෙනවා. මොකද කාබන් ඩයොක්සයිඩ් වායුව ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා කාබනික් අම්ලය හදනවා. ඒ හේතුවෙන් ස්වභාවික වර්ෂාවෙත් පොඩි ආම්ලික ගතියක් තියෙනවා. ඒක සාමාන්‍යයෙන් pH 5.6ක් වගේ. හැබැයි pH අගය 5.6ට වඩා අඩු වුණොත් අපි කියනවා ඒක ආම්ලික වැස්සක් කියලා. අම්ල වැස්සක් කියලා. මම මේ කිව්ව 5.6ට වඩා අඩු වගේක් කියලා ඔයාලා දන්නවා pH පරාසය කොහොමද තියෙන්නේ කියලා. 0 ඉඳන් 14ට යනකම්. 0 ඉඳන් 6ට යනකම් ආම්ලික, ඊට පස්සේ 7 උදාසීන, 8 ඉඳන් 14ට යනකම් වාෂ්ප. ඒ විදිහට දැන් 6ට වඩා අඩු වෙනකොට ආම්ලික ගතිය වැඩි වෙනවා. ඒ නිසා pH 5.6ට වඩා අඩු වෙනකොට ආම්ලික බව වැඩි වෙනවා. ඒ විදිහට තියෙන වැස්සක් අපි ආම්ලික වැස්සක් කියලා හඳුන්වනවා. දැන් අපි බලමු කොහොමද මේ ආම්ලික වැස්ස හැදෙන්නේ කියලා. හරි. ඉස්සෙල්ලම තියෙන වැසි ජලයේ ආම්ලික ස්වභාවය ඉහළ යාම නිසා මම කලිනුත් කිව්වනේ ඔයාලට pH 5.6ට වඩා අඩු වෙනකොට. ඒ කියන්නේ ආම්ලික ස්වභාවය ඉහළ යාම නිසා තමයි අම්ල වැසි ඇති වෙන්නේ. ඒකට හේතු වෙන්නේ සල්ෆර් ඩයොක්සයිඩ් වැසි ජලයේ දියවි සල්ෆියුරස් අම්ලය හදනවා. මේක පියවරෙන් පියවරට මතක තියාගන්න. හරිම සරල විදිහට මතක තියාගන්න පුළුවන්. ප්‍රධාන වායු වර්ග දෙකක් තියෙනවා කියලා අපි කලිනුත් කතා කරානේ. ඒ විදිහට ඒකත් ඔළුවේ තියාගෙන යන්න. සල්ෆර් ඩයොක්සයිඩ් වැසි ජලයේ දියවලා සල්ෆියුරස් අම්ලය හදනවා. එකපාරටම සල්ෆියුරික් හදන්නේ නැහැ. සල්ෆියුරස් අම්ලය හදලා සල්ෆියුරස් අම්ලය තවදුරටත් ජලයේ දියවලා තමයි සල්ෆියුරික් අම්ලය හදන්නේ. පියවර දෙකකට. ඊට පස්සේ සල්ෆර් ඩයොක්සයිඩ් වගේම ඒකෙම වෙන සංයුතියක් තියෙනවා සල්ෆර් ට්‍රයොක්සයිඩ් කියලා. සල්ෆර් ට්‍රයොක්සයිඩ් වායුව ජලයේ දියවලා සල්ෆියුරික් හදනවා. මේ විදිහට සල්ෆර් ඩයොක්සයිඩ් වලින් සල්ෆියුරික් අම්ලය හැදෙනවා. ඊළඟට නයිට්‍රජන් ඩයොක්සයිඩ් වැසි ජලය සමග එකතු වෙලා නයිට්‍රික් අම්ලය හදනවා. දැන් සල්ෆියුරික් නයිට්‍රික් කියන්නේ මොනවද කියලා මතක් වෙනවද ඔයාලට? සල්ෆියුරික් අම්ලය නයිට්‍රික් අම්ලය කියන්නේ මොනවද කියලා?
ඉස්කෝලේදී ඔයාලට ඕන තරම් කියලා දීලා ඇති. සල්ෆියුරික් නයිට්‍රික් කියනකොට මොනවද ඔලුවට එන්නේ? කවුරු හරි නංගි කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි කියන්න බලන්න. අම්ල අම්ල. ඒ අම්ලවල ප්‍රබල අම්ල විදිහට තමයි සල්ෆියුරික් නයිට්‍රික් කියන එක අපි හඳුන්වන්නේ. බොහොම ස්තුතියි නංගි. ඔයා හරියට. ඊට පස්සේ ඒ අම්ලවල මිශ්‍රණයක් මේ ඔක්කොගේම අම්ලවල මිශ්‍රණයක් එක්ක වහින වැස්ස තමයි අපි හඳුන්වන්නේ අම්ල වැස්සක් කියලා. දැන් දන්නවනේ ඔයාලා අම්ල වැස්සි ඇති වෙන ආකාරය. දැන් මම අර වචන වලින් කියපු දේ ඔයාලට ෂෝට් නෝට් එකක් විදිහට තමයි මේ ස්ලයිඩ් එකෙන් තියෙන්නේ. හේතු වන වායුන් වර්ග සල්ෆර් ඩයොක්සයිඩ්, සල්ෆර් ට්‍රයොක්සයිඩ්, ඒ වගේම නයිට්‍රජන් ඩයොක්සයිඩ්. තුනක් ගැන කිව්වනේ. ප්‍රධාන දෙකක් ගැන කිව්වට සල්ෆර් ඩයොක්සයිඩ්, ට්‍රයොක්සයිඩ් කියන දෙකම හේතු වෙනවා. ඒ විදිහට මතක තියාගන්න. ඒ වගේම අර කලින් කිව්වා වගේ සෑදෙන ආකාරය ගැන තමයි මේ තියෙන්නේ. මම ආයෙත් මතක් කරන්නම්. සල්ෆර් ඩයොක්සයිඩ් ජලයත් එක්ක එකතු වෙලා ඉස්සෙල්ලම සල්ෆියුරස් අම්ලය හදනවා. ඊට පස්සේ සල්ෆියුරස් අම්ලය ජලයත් එක්ක එකතු වෙලා සල්ෆියුරික් අම්ලය හැදෙනවා. ඒකෙදි පියවර දෙකකට සල්ෆියුරික් අම්ලය හැදෙනවා. ඊට පස්සේ සල්ෆර් ට්‍රයොක්සයිඩ් අම්ලය ජලයත් එක්ක එකතු වෙලා සල්ෆියුරික් අම්ලය හැදෙනවා. අන්තිමට නයිට්‍රජන් ඩයොක්සයිඩ් ජලයත් එක්ක එකතු වෙලා නයිට්‍රික් අම්ලය හැදෙනවා. මේ සල්ෆියුරික් අම්ලයයි නයිට්‍රික් අම්ලයයි එකට මික්ස් වෙලා අපිට පොළවට වැටෙන වැස්සට අපි තමයි කියන්නේ අම්ල වැස්සක් කියලා. දැන් අපි බලමු අම්ල වැස්සෙන් මොනවද වෙන අහිතකර බලපෑම් කියලා පරිසරයට. පරිසරයට ඒ වගේම මිනිස්සුන්ට හැම අම්ල වැස්ස වලින් අහිතකර බලපෑම් තමයි තියෙන්නේ. දැන් ඔයාලට මතක ඇති අම්ල වැස්ස ගැන පහුගිය දවස්වලත් කතා වුණා. මොකද අර එක්ස්ප්‍රස් පර්ල් මේ නැවත් ගිනි ගැනීමත් එක්ක ඒවා ඉන්න රසායනික ද්‍රව්‍ය වලින් අම්ල වැස්සක් ලංකාවට ඇති වෙන්න පුළුවන් කියන ප්‍රවෘත්තිය තිබුණනේ. ඒ විදිහට. දැන් අපි බලමු අම්ල වැසි වලින් මොනවද ඇති කරන අහිතකර බලපෑම් කියලා. වනාන්තර හා භෝග විනාශ වීම. වනාන්තර භෝග විනාශ වෙනකොට අම්ල වැසි වැටුණට පස්සේ කොළ වලට හානි වෙනවා, මුල් වලට, කඳන් වලට හානි වෙනවා. මොකද දැඩි ආම්ලික ගතියක් තියෙන නිසා. එතකොට භෝගවල තියෙන පත්‍රවල ක්ලෝරොෆිල් විනාශ වෙනවා. ක්ලෝරොෆිල් විනාශ වුණාට පස්සේ ප්‍රභා සංශ්ලේෂණය කරන්න බෑ. එතකොට භෝගවල ඵලදායීතාවය අඩු වෙලා යනවා. ඒ වගේම ජලාශවල ආම්ලිකතාවය ඉහළ යනවා. ජලජ ජීවීන් විනාශ වෙනවා. ජලාශවල ආම්ලිකතාවය ඉහළ ගියාම ජලජ ජීවීන්ට ඉන්න බෑනේ. ඒගොල්ලන්ට වාසය කරන්න පුළුවන් ප්‍රශස්ත pH අගයක් තියෙන්න ඕනේ ජලයේ. ඒක නැති වුණාට පස්සේ ජලජ ජීවීන් විනාශ වෙනවා. එතකොට ඒගොල්ල ජෛව විවිධත්වයට ඒකෙන් හානි වෙනවා. ඒ වගේම ජලයේ තියෙන වටිනා පරිසර පද්ධතියක් තමයි කොරල් පර පරිසර පද්ධතිය. ඒක හායනය වෙන්නේ. කොරල් පර හායනය වෙන්නත් මේ අම්ල වැසි අධික බලපෑම් ඇති කරනවා. ඒ වගේම ශාක වලට ಖನಿජ අවශෝෂණයට බලපෑම් ඇති කරනවා. ශාක වල ಖනිජ අවශෝෂණයට බලපෑම් ඇති කරන්නේ ශාක ಖනිජ අවශෝෂණය කරගන්නේ පස මගින්. ඉතින් පසට වැටුනම ආම්ලික වැසි පසේ තියෙන පෝෂක විනාශ වෙනවා, සංයුතීන් වෙනස් වෙනවා. ඒ නිසා ඒක ಖනිජ අවශෝෂණයට බලපානවා. ඒ වගේම හුණුගල් දියවීම. හුණුගල් කියන්නේ කැල්සියම් කාබනේට්. කැල්සියම් කාබනේට් ඛාදනය වෙන්න මේ අම්ල වැසි වල තියෙන අම්ල වලින් බලපෑම් ඇති කරනවා. ඒ වගේම ලෝහමය ඉදිකිරීම, ගොඩනැගිලි, ප්‍රතිමා, නටබුන් විනාශ වෙනවා. ලෝහමය ඉදිකිරීම වලට අම්ලත් එක්ක ලෝහ ප්‍රතික්‍රියා කරලා ඒ විදිහට නටබුන් විනාශ වෙනවා. දැන් ඔයාලට මේ පින්තූර දිහා බලුවමත් පේනවා මේ වනාන්තර විනාශ වෙලා තියෙන හැටි. කොළ හැලිලා, කඳවල් විනාශ වෙලා, ඒ වගේම පින්තූරේ වුණත් අවපහ ගැන්විලා, කාදනය වෙලා ඒ විදිහට. මේ විදිහට අම්ල වැසි වලින් ඇති කරන අහිතකර බලපෑම් දක්වන්න පුළුවන්. හරි. හරි. දැන් අපි කතා කරා අංශුමය අපද්‍රව්‍ය ගැන. ඒ විදිහට. ඊළඟට අපේ අපද්‍රව්‍ය කාණ්ඩය තමයි ගෘහස්ත අපද්‍රව්‍ය. ගෘහස්ත අපද්‍රව්‍ය කියන්නේ ඔයාලාට හොඳටම සමීප අපද්‍රව්‍ය කාණ්ඩයක්. මොකද ගෙදර ඉන්න වෙලාවට හැම වෙලෙම ඉතින් මොනවා හරි දැන් උයද්දි කොච්චර අපේ ගෙවල් වලින් අපද්‍රව්‍ය ප්‍රමාණයක් එලි පරිසරයට නිදහස් වෙනවද? ඒ නිසා නිරන්තරයෙන් පරිසරයට එකතු වෙන අපද්‍රව්‍ය කාණ්ඩයක් විදිහට මේක සලකන්න පුළුවන්. දැන් හිතන්නකෝ දැන් දෙන්නෙක් ඉන්න ගෙදරකට වඩා 5 දෙනෙක් 6 දෙනෙක් ඉන්න ගෙවල් වල අපද්‍රව්‍ය ප්‍රමාණයක් මේ පරිසරයට දවසකට උයද්දී ඒ විදිහට දැන් කඩෙන් බඩු ගේද්දී එහෙම කොච්චර අපද්‍රව්‍ය ප්‍රමාණයක් අපිට දවසකට එකතු වෙනවද? ඒ නිසා ඒව පුළුවන් තරම් අවම කරගන්න අපි දැනුවත් වෙන්න ඕනේ. අපි බලමු මොනවද මේ ගෘහස්ත අපද්‍රව්‍ය කියලා.
ඉවතලන ආහාර කොටස්, නරක් වූ ආහාර, ප්ලාස්ටික්, පොලිතීන්, බහිස්ත්‍රාව්‍ය අපද්‍රව්‍ය තමයි අපි ගෘහස්ත අපද්‍රව්‍ය ගණයට අයිති වෙන්නේ. මේවනම් ඉතින් සරලව මතක තියාගන්න පුළුවන්. ඔයාලට ගෙදරට ගේන අඩු වලින්ම මතක තියාගන්න පුළුවන් මොනවද ගෘහස්ත අපද්‍රව්‍ය කියලා. හරි. ඊළඟ අපද්‍රව්‍ය කාණ්ඩය තමයි ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය. ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කියන්නේ ස්ථීර වශයෙන්ම හෝ නැවත භාවිතයෙන් නැවත අලවියෙන් ඉවත් කළ හෝ අලවිය නවතා දැමූ භාවිත කළ විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික උපාංග තමයි ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කියලා කියන්නේ. ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය වැඩි වෙලා තියෙනවා, ජනගහනය වැඩි වෙනවා, ඒ වගේම තාක්ෂණික වැඩි වෙනවා, තාක්ෂණයේ දියුණු වෙනවා, ඒත් එක්කම ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍යත් වැඩි වෙනවා. දැන් අපි ඔයාලා වුණත් සම්බන්ධ කරගත්තේ මේ ඉලෙක්ට්‍රොනික උපාංග හරහානේ. ඒ විදිහට ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය වලින් වෙන ප්‍රධාන හානියක් තමයි මේවා බැරලෝහ පරිසරයට නිදහස් කිරීමට දායක වෙනවා. ඒ නිසා ඔයාලා වුණත් ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය පරිසරයට බැහැර කරද්දී දෙපාරක් හිතන්න මතක තියාගන්න. අපි දැන් බලමු ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය පරිසරයට බැහැර කරද්දී මොනවද පරිසරයට බැහැර වෙන බැරලෝහ කියලා. ඊයම් කියන බැරලෝහ ගැන පහන්නයක් හොඳට පැහැදිලි කිරීමක් කරා. ඔයාලට මතක ඇති. ඊයම් පරිසරයට නිදහස් වෙන්නේ බැටරි, පරිපත පුවරු, රූපවාහිනී කැතෝඩ කිරණ හරහා. ඒ වගේ දේවල් අපි වීසි කරා. දැන් බැටරියක් වුණත් දැන් ඔරලෝසුවේ බැටරි ඉවර වෙලා පරිසරයට නිදහස් කරනවාද කියන එක ගැන ඔයාලා හිතලා බලන්න ඕන. ඒක අපිට පොඩි දෙයක් වෙන්න පුළුවන්. ඒ වුණාට වෙන පරිසර හානිය ඉතා විශාලයි. ඊට පස්සේ රසදිය කොහොමද පරිසරයට නිදහස් වෙන්නේ? රසදිය යන පුළුවන් උෂ්ණත්වමාන ප්‍රතිදීප්ත පහන් පරිසරයට බැහැර කිරීම. ඒ වගේම කැඩ්මියම් යන පුළුවන් බැටරි ජංගම දුරකථන වල. බෙරලියම් කියන බැරලෝහය පරිගණක දුරකථන ඒ වගේම ස්වයංක්‍රීය ඉලෙක්ට්‍රොනික උපකරණ හරහා පරිසරයට උදාහරණ පුළුවන්. ඊට පස්සේ ආසනික් කියන බැරලෝහය පරිසරයට නිදහස් වෙන්නේ ආලෝක විමෝචක ඩයෝඩ්. දැන් ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කාණ්ඩ ටික තමයි මේ බැටරි, පරිපත්ත, උෂ්ණත්වමාන කියන ඒවා. ඒ නිසා මේවා අපි පරිසරයට දාද්දී ඒවා නිසි පරිදි අපද්‍රව්‍ය බැහැර කරන්න ඕන. මේ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය පරිසරයට බැහැර කරන්න පුළුවන් හොඳම විදිහට හඳුනගෙන තිනවා ප්‍රතිචක්‍රීකරණය කිරීම. ප්‍රතිචක්‍රීකරණය කරලා නැවත ලෝහ හරි ප්ලාස්ටික් හරි හදලා ඒවා නැවත භාවිතයට ගත්තම අපිට මේවෙන් වෙන පරිසර හානිය ටිකක් හරි අවම කරගන්න පුළුවන්. හරි. ඊළඟට අපි යනවා නෂ්ටික අපද්‍රව්‍ය කාණ්ඩයට. අපද්‍රව්‍ය කාණ්ඩ වල අන්තිම අපද්‍රව්‍ය කාණ්ඩයට නෂ්ටික අපද්‍රව්‍ය. නෂ්ටික අපද්‍රව්‍ය කියන්නේ නෂ්ටික ඉන්ධන සකසන ස්ථාන, නෂ්ටික ප්‍රතික්‍රියක හා නෂ්ටික අවි කර්මාන්ත ශාලා යන ආදීන් ඉවතලන විකිරණශීලී සහ අතිදූලක සහිත ද්‍රව්‍ය තමයි අපි නෂ්ටික අපද්‍රව්‍ය කියලා හඳුන්වන්නේ. මේවයි අර්ථ දැක්වීම ඔයාලා හොඳට මතක තියාගන්න. නෂ්ටික අපද්‍රව්‍ය කියන එක ශ්‍රී ලංකාව කියන අපේ වගේ රටවල් වලට එච්චරම හානියක් නොවෙන්නේ අපේ රටේ නෂ්ටික ක්‍රියාකාරකම්, නෂ්ටික කර්මාන්තශාලා, නෂ්ටික බලාගාර නැති නිසා. ඒ වුණාට චීනය, ජපානය, රුසියාව වගේ රටවල් වල මේවා විශාල වශයෙන් හානිදායක අපද්‍රව්‍ය පරිසරයට නිදහස් වෙලා විශාල හානි කරලා තියෙනවා. ඔයාලට මතක ඇති ජපානයේ ෆුකුෂිමා හිරෝෂිමා නාගසාකි කියන බෝම්බ ප්‍රහාරය ඔයාලට හොඳට මතක ඇති. ඉතින් ඒකෙන් වෙන හානියෙන් අවුරුදු දහස් ගාන, ඒ කියන්නේ අවුරුදු ගාණක් ගියත් ඒ වෙන හානියත් අදටත් ඒ හානියෙන් පීඩා විඳින ජනතාවක් ජපානයේ ඉන්නවා. ඒ නිසා නෂ්ටික අපද්‍රව්‍ය වලින් වෙන හානිය වසර දහස් ගණනකට යන්න පුළුවන් කියන එක මතක තියාගන්න ඕනේ. ඒ නිසා මේවා බැහැර කරන සුවිශේෂී ආකාරයක් තියෙනවා. කොන්ක්‍රීට් හෝ ලෝහයෙන් පැනු ඝන ආවරණයක් තුල බහ ගැඹුරු මුහුදේ හරි නැත්නම් ගැඹුරු ගොඩබිමේ හරි ගොඩබිමේ ගැඹුරු තැනක හරි තැන්පත් කරලා තමයි මේවා නිසි ආකාරයට බැහැර කරන්නේ. හරි. දැන් අපි අපද්‍රව්‍ය කාණ්ඩ කිහිපයක් ගැන කතා කරා. ප්‍රධාන අපද්‍රව්‍ය කාණ්ඩ. මෙතන ඉඳන් අපේ පාඩමේ ඉතුරු ටික කරගෙන යන්න මම ආරාධනා කරනවා එර්ත්මේට්ස් පරිසර සංවිධානයේ සමාජිකා සමාදිට. හරි මාව ඇහෙනවද? සමාධි හරි.
හරි ඔයාලා හැමෝටම මෙතෙක් වෙලා පහන්නේ අක්කයි දර්ශිකා අක්කයි කියා දුන්නා අපද්‍රව්‍ය ප්‍රධාන කාණ්ඩ 8කට වෙන් කරලා කොටස් කරලා දැන් මෙතන ඉඳන් අපි කතා කරන්නේ ඔයාලා එදිනදා ජීවිතයේදී භාවිතා කරන විවිධ දේවල් තියෙනවා ඒවත් එක්ක පරිසරයට ඒ වගේම ඔයාලට මිනිස්සුන්ට ජීවීන්ට ඇතිවන රෝගාබාධ පිළිබඳව ඒ යටතේ අපිට මුලින්ම කතා කරන්න තියෙන්නේ ආහාරවලට එකතු කරන ද්‍රව්‍ය එතකොට දැන් කවුරු හරි කියන්න බලන්න නගි කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි ඔයාලා ගෙදර අම්මලාට උයනකොට නැත්නම් ඔයාලා කෑම හදනකොට මොන වගේ දේවල්ද ඔයාලා එකතු කරගන්නේ කෑම රසය ගුණය සුවඳ වැඩි කරගන්න හරි කවුරුත් කියන්නේ නැහැ රසකාරක එහෙම නැත්නම් දැන් අපිට කුළු බඩු වගේ දේවල් එහෙමත් තියෙනවා. දැන් රසකාරක භාවිතය කියන එක වැඩි වෙලා තියෙනවා. මොකද අපේ ජනගහනය වැඩි වෙනවා. එතකොට අපිට තියෙන ආහාර ප්‍රමාණවත් නැති වුණාට පස්සේ අපි ඒ ආහාරවලට රසකාරක යොදලා ඒව කල් තියාගන්න එක එක ක්‍රමෝපායන් යොදනවා. ඒ වගේම තමයි වාණිජ්‍යකරණයත් එක්ක විවිධාකාර ආහාර වර්ග වෙළඳපොලේ තියෙනවා. මේවත් එක රසකාරක භාවිතය සීක්‍රෙන් වැඩි වෙලා තියෙනවා. එතකොට මේ ආහාරවල යොදන රසායනික ද්‍රව්‍ය අපේ ශරීරයට එච්චරම හිතකර වෙන්නේ නැහැ. අන්න ඒ නිසා අපිට හිතකර රසායනික ද්‍රව්‍ය මොනවාද කියලා යුරෝපා සංගමයේ විසින් කේත ක්‍රමයක් යටතේ හඳුන්වලා දීලා තියෙනවා. අන්න ඒ කේත ක්‍රමයට කියනවා E අංකය කියලා. ඒක පිළිබඳව ඔයාලගේ පොතේ සඳහන් කරලා තියෙන්නේ. පෙළ පොතේ සඳහන් කරලා තියෙන්නේ මෙන්න මේ විදිහට. පරීක්ෂණාත්මකව තහවුරු කළ භාවිතයට අනුමැතිය ඇති ආහාර නිරූපණය කිරීමට යුරෝපා සංගමයේ විසින් යොදා ගන්නා කේත ක්‍රමයයි. මම ඔයාලට පෙන්නන්නම් එහෙම යොදාගත්ත කේත ක්‍රමයක් ඔයාලට පෙනේද දන්නේ නැහැ. මෙන්න මෙතන එක තියෙනවා. මම හිතන්නේ ඔයාලට පේනවා ඇති. E අකුර ඉංග්‍රීසි හොඩියේ කැපිටල් E සමග ඉලක්කම් කිහිපයකින් තමයි මේක සඳහන් වෙන්නේ. ඔයාලට අරගෙන විවිධ පැකට්ටු අරගෙන බලන්න පුළුවන් කොහොමද ඒක දැක්වෙන්නේ කියලා. අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. හරි. දැන් අපි මේ විදිහට රසායනික ද්‍රව්‍ය යොදපු ආහාර නිතර භාවිත කරාට පස්සේ අපිට මේකෙන් ලෙඩ රෝග ඇති වෙන්න පුළුවන්. රෝගාබාධ වලට ලක් වෙන්න පුළුවන්. ඒ විදිහට ඇති වෙන්න පුළුවන් රෝගාබාධ කිහිපයක් දැන් ඔයාලට පේනවා. මේ අතරින් මම කිහිපයක් විශේෂයෙන් සඳහන් කරන්නම්. ඒවා අපේ ශ්‍රී ලංකාව අපේ රටේ වැඩියෙන්ම රසායනික ද්‍රව්‍ය භාවිතය නිසා අපේ රට ශ්‍රී ලංකාවේ ඉන්න අයට විශේෂයෙන් නිතර ලක් වෙන රෝගාබාධ කිහිපයක් වෙන නිසා. පළවෙනියටම කියන්න පුළුවන් වකුගඩු රෝග. දැන් මෑත කාලේ විශේෂ කතා බහක් ඇති වුණ රෝගයක් තමයි වකුගඩු රෝග කියන්නේ. මේ මෑතකදී ඒ නිසා පොළොන්නරු ප්‍රදේශයේ වකුගඩු වලටම රෝගීන් සඳහාම විශේෂ රෝහලක් පවා ඉදි කරන්න යෙදුණා. ඒ කියන්නේ තරම් අපේ රටේ වකුගඩු රෝගීන් වැඩි වෙලා තියෙනවා. එතකොට මේකට මේ රසායනික ද්‍රව්‍ය දුක් ආහාර කියන එක ලොකු බලපෑමක් එල්ල කරනවා. ඊට පස්සේ දියවැඩියා. ඉතින් ඔයාලා හැමෝම හිතලා බලන්න ඔයාලගේ පවුලේ ඔයාලගේ ගෙදර කවුරු හරි ඉන්නවා දියවැඩියා රෝගය වැළඳුන කෙනෙක්. එතකොට මේ ඉස්සර ඇත කාලේ අපි ගොඩක් අපේ ආච්චිලා සීලාගෙන් අහලා බැලුවොත් එහෙම ආච්චිලා සීලාගේ ගොඩක් අතීත කාලේ එහෙම මේ දියවැඩියාව කියන රෝගේ මෙච්චර හැමෝම අතරම පැතිරලා තිබුණේ නැහැ. අද මේ අපේ ආහාර රටාව මේකට ලොකු බලපෑමක් එල්ල කරලා තියෙනවා. අනිත් විශේෂම කතා බහට ලක් වෙච්ච රෝගයක් තමයි පිළිකාව කියලා කියන්නේ. මොකද මේ මෑත කාලේ දෛනිකව වාර්තා වෙන පිළිකා රෝගීන් ප්‍රමාණය ශ්‍රී ලංකාව තුළ වේගෙන් වැඩි වුණා. ඉතින් විශේෂයෙන්ම කුඩා දරුවෝ මේකට ගොදුරු වුණා. සඳහන් කරන ආකාරයට අපි ගන්න ශනික ආහාර, මේ රසායනික ද්‍රව්‍ය දුපු ආහාර මේකට ලොකු හේතුවක් වෙලා තියෙනවා. ඊළඟ ස්ලයිඩ් එක. ඊළඟට ශෝධන කාරක. මේක ඔයාලා අහලා ඇති. ශෝධන කාරකයක් කියලා කියන්නේ දැන් අපි එදිනදා භාවිත කරන හැම දෙයක්ම අපිට ජලයේ විතරක් ඉදලා පිරිසිදු කරගන්න සාමාන්‍යයෙන් අමාරුයි. අන්න ඒ වගේ වෙලාවට අපි භාවිත කරන ශෝධන කාරකයක්. මේ ශෝධන කාරකයක් කියලා කියන්නේ සබන්, ෂැම්පූ, පිරිසිදුන කුඩු වගේ දෙයක්. එතකොට අපේ ගෙවල් වල සෑම ගෙදරකම වගේ අනිවාර්යෙන්ම තියෙන දෙයක් තමයි මෙන්න මේ සබන් කියලා කියන්නේ. එතකොට අපි දැනගන්න ඕනේ මේ සබන් හැදිලා තියෙන මොනවාවලින්ද කියන එක. ඒ පිළිබඳව දක්වලා තියෙනවා සබන් වල මූලික අමුද්‍රව්‍ය ශාක තෙල්, සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්, පොල් තෙල් හා වෙනත් තෙල් වර්ග, සත්ව මේද, ඊට පස්සේ පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ්. එතකොට
අපිට මේක බැලුවහම පේනවා මේකේ ස්වාභාවික අමුද්‍රව්‍ය වගේම රසායනික ද්‍රව්‍යත් අඩංගු වෙනවා කියලා. ඊළඟ ස්ලයිඩ් එක. හරි. මේක සඳහන් වෙනවා කෘත්‍රිම ශාලක කියලා දෙයක්. මොකද්ද මේ කෘත්‍රිම ශාලක කියලා කියන්නේ? කෘත්‍රිම ශාලකයක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපිට තියෙනවා කඨිනත්වය අධික ජලය. ඔයාලට අධිකීමෙන් ඇති සමහර පළාත්වල ගිහිල්ලා අපි ඇඟ සෝදනකොට එහෙම වතුර වලින් සබන් භාවිත කරනකොට ඒ වලින් පෙන නැගෙන්නේ නැහැ. ඒකට හේතුවක් තමයි ඒ ජලයේ කඨිනත්වය වැඩි වීම. එතකොට මේ තත්ත්වය නිසා භාවිත කරන කෘත්‍රිම ශාලක. හැබැයි මෙන්න මේ කෘත්‍රිම ශාලක භාවිතය පරිසරයට නම් එච්චරම හිතකර වෙන්නේ නැහැ. මොකද මේ අපි හිතමු දැන් ඔයාලා හිතලා බලන්න ගංගාවක් ඇලදොලක් තියෙනවා. ඒවට මෙන්න මේ කෘත්‍රිම ශාලක වගේ දේවල් එකතු වුනහම පෙන වගේ තත්ත්ව ඇති වෙනවා. එතකොට ජලජ ජීවීන් ඉන්නවා. යාලට සාමාන්‍ය ස්වභාවයට ඉන්න බෑ. එතකොට ඒ කියන්නේ ඒ රසායනික ද්‍රව්‍ය එකතු වුණාට පස්සේ ඒගොල්ලන්ගේ ජීව ක්‍රියාවලිය කරන්න අන්න ඒ වගේ දේවල් වලට හානි සිද්ධ වෙනවා. එතකොට මේ වගේ ජීවීන්ට හානි වුණාම ඒක දිගින් දිගටම වෙද්දී මේක ජෛව පද්ධතියටම බලපාන්නත් පුළුවන්. ඒ වගේම තමයි මේ හෝටල් ආශ්‍රිතව සාගර කලාපයේ වගේ වැඩිපුරම මේ වගේ ශාලක මිශ්‍ර වෙච්ච දේවල් පරිසරයට නිකුත් වෙද්දී ඒක කොරල් පරවලටත් විශේෂයෙන් හානි කරන්න පුළුවන්. ඊට පස්සේ මේ අලුත් වචනයක් මේක සඳහන් වෙනවා. ඔයාලා මේක කලින් අහලා නැතුව ඇති. ඒක තමයි ඩර්ජන් ස්වෝන්ස් කියලා කියන්නේ. ඒ කියන්නේ ඒක ගැන පැහැදිලි කරගන්න ඕන නම් ඔයාලට එහා පැත්තේ රූපරාමුව බැලුවම ඒක පැහැදිලි වෙනවා. ඒක ගැන සඳහන් කරන්න පුළුවන්. කෘත්‍රිම ශාලක වැඩිවීම නිසා ජල පද්ධති මත පාවෙන ශාලක දැකිය හැකි අතර ඒවා ඩිටර්ජන් ස්වෝන්ස් ලෙස හඳුන්වයි. මෙන්න මේ විදිහට අපි කෘත්‍රිම ශාලක යොදපුවා නිතර භාවිතා කරලා ඒව ජල පද්ධති වලට මුදහරියට පස්සේ මෙන්න මේ වගේ පෙන තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් අපේ ජලාශ ආශ්‍රිතව. ඒකට තමයි ඩිටර්ජන් ස්වෝන්ස් කියලා කියන්නේ. ඊළඟ ස්ලයිඩ් එක. ඖෂධ. දැන් එදිනදා ජීවිතයේදී සහ අපිට විවිධ ලෙඩ රෝග වලට ලක් වෙනවා. දැන් මේ වර්තමානයේ නම් මේ ඖෂධ කියන්නේ විශේෂයෙන්ම කතා බහට ලක් වෙන දෙයක් වෙලා තියෙනවා. මොකද රෝගාබාධත් වැඩි වෙලා තියෙනවා විවිධ දේවල්. ඒ නිසා ඖෂධ කොහොමත් අපිට නැතුවම බැරි දෙයක්. එතකොට දැන් අපි සාමාන්‍යයෙන් හිතලා බලන්න ඕන දෙයක් තමයි අපි ගොඩාක් අවධානයට ලක් වෙන්නේ නැති දෙයක්. අපි එදිනදා ජීවිතයේදී ඖෂධ භාවිතා කරනවා. ඒ වගේම ඒ භාවිතා කරනවා රෝගයක් හැදුනම ඒත් අපි ඒ ගන්න ඖෂධ වලින් සම්පූර්ණයෙන්ම භාවිතා වෙන්නේ නැහැ. හැබැයි ඒ වලින් ඉතුරු වෙන ඒවත් පරිසර පද්ධතියටම තමයි මුදා හැරෙන්නේ. ඒ වලත් රසායනික සංඝටක අඩංගු වෙනවා. ඒවා අපි සාමාන්‍යයෙන් හිතන්නේ නැති පැති. හැබැයි දැන් මේ පාඩමට අදාළව නම් අපි ගොඩක් කතා කරන්නේ මේ වගේ දෙයක් නෙවෙයි. ප්‍රතිනාශක සහ ප්‍රතිපූතක වගේ දේවල් ගැන. මේ පිරිසිදු කිරීම වලට භාවිතා කරන දේවල් සම්බන්ධයෙන්. එතකොට මේ ප්‍රතිනාශකයක් කියලා කියන්නේ ප්‍රතිනාශකයකට පුළුවන් සම්පූර්ණයෙන්ම ශුද්‍රජීවීන් විනාශ කරලා දාන්න. එහෙම නෙවෙයි. ඒගොල්ලන් කරන්නේ ශුද්‍රජීවීන්ගේ ක්‍රියාවලිය తాවකාලිකව නවත්තනවා. අන්න ඒ වගේ දෙයක් නැත්නම් අන්න ඒ වගේ දෙයක් තමයි මෙන්න මේ ප්‍රතිපූතක කියන දෙයකින් වෙන්නේ. එතකොට අපි දැන් මේව භාවිතා කරනවා. හැබැයි මේව පමණ එක සුදුසු වෙන්නේ නැහැ. මොකද කියනවා නම් දැන් අපි වැසිකිලි එහෙම පිරිසිදු කරන්න භාවිතා කරන ප්‍රතිනාශක. ඒන්නේ අපි සුදු ජීවීන් ඉන්නවා මල ද්‍රව්‍ය ජීර්ණය කරන. ගොඩාක් අපි මේ විදිහට ප්‍රතිනාශක ගියාම මෙන්න මේ ජීර්ණය කරන සුදු ජීවීනොත් විනාශයටපත් වෙනවා. ඒක හානිකරයි. අනේ ඒ නිසා අපි මේ දේවල් භාවිතා කරද්දී සුදුසු ප්‍රමාණයට පරිසරයට හිතකර වෙන ලෙස භාවිතා කරන්න පුරුදු වෙන්න ඕනේ. ඊළඟ ස්ලයිඩ් එක. හරි. දැන් මෙන්න මේ වගුව මේකේ ඖෂධ ප්‍රතිනාශක සහ ප්‍රතිපූතක කියලා දැක්වෙනවා. මෙන්න මේකෙන් 2016 ඔයාලගේ O level paper එකේ ප්‍රශ්නයක් ඇවිල්ලා තිබ්බා. MCQ ප්‍රශ්නයක් ප්‍රතිනාශකයක් කියන්නේ මොකක්ද කියලා. ඒක උත්තරේට තිබුණා ක්ලෝරින් කියලා උත්තරේ. ඒ සමග වෙනත් උත්තර 3ක් තිබුණා. එතකොට ඔයාලා මෙන්න මේ වගේ වගුවක් මතක තියා ගැනීම වැදගත් වෙනවා. මේකේ තියෙන දේවල් පාඩම් කරලා තියාගන්න. එතකොට ඒක විභාගයේදී ඔයාලට ඒක ගොඩක් උමනා වෙයි. ඊළඟ ස්ලයිඩ් එකට යමු. හරි. රූපලාවන්‍ය ද්‍රව්‍ය. දැන් වර්තමානයේදී නම් මේකට ලොකු ඉඩක්
ලොකු වෙළඳපළක්. ඒ වගේම ගන්න ඇති වෙලා වගු බැලුවට පස්සේ ඔයාලට පේනවා අතීතයේ රූපලාවන්‍ය ද්‍රව්‍ය කිහිපයක් තියෙනවා. ඒ වගේම වර්තමාන රූපලාවන්‍ය ද්‍රව්‍ය කිහිපයක් තියෙනවා. එතකොට මේ අතීත රූපලාවන්‍ය ද්‍රව්‍ය දිහා බලද්දී ඔයාලට පේනවා ඒවා ගොඩාක් ස්වාභාවික දේවල්. සුදු හඳුන්, කොමාරිකා, කුඹ වගේ දේවල්. ඒ වලින් සාමාන්‍යයෙන් අපිට පරිසරයට අපිව භාවිතා කරලා ඒව නැවත පරිසරයට ඉතුරු ද්‍රව්‍ය බැහැර කරා කියලා ඒ වලින් ලොකු හානියක් පරිසරයට සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි දැන් අපි වර්තමානයේ භාවිතා කරන දේවල් පිළිබඳ බැලුවොත් එහෙම සුවඳ විලවුන්, හිසකෙස් වර්ණක, තොල්ලාලේපන මේවා වලට ගොඩාක් රසායනික ද්‍රව්‍ය මිශ්‍ර කරලා නිෂ්පාදනය කරපු දේවල්. මේ වගේ තවත් විවිධාකාරයේ රූපලාවන්‍ය ද්‍රව්‍ය වර්තමාන ලෝකයේ දැන් භාවිතා වෙනවා. ඊළඟ ස්ලයිඩ් එකට යමු. ඊළඟ ස්ලයිඩ් එකට යමු. හරි. දැන් අපි වැදගත් වෙන්නේ රූපලාවන්‍ය ද්‍රව්‍ය මිනිස්සුන්ගේ එදිනදා අවශ්‍යතාවයට භාවිතා කරනවා. හැබැයි වැදගත් වෙන්නේ අපි මේක වැරදි ලෙස නිවැරදි ලෙස භාවිතා කිරීම තමයි වැදගත් වෙන්නේ. මොකද අපි මේවා වැරදි ලෙස භාවිතා කරන්න ගියොත් අපිට රෝගාබාධ ඇති වෙනවා. කලින් ස්ලයිඩ් එකට යන්න. මොකද දැන් අපි සාමාන්‍යයෙන් සමහර සුවඳ විලවුන් එහෙම තියෙනවා. ඒවල අධික සුවඳක් අධික රසායනික ද්‍රව්‍ය යොදලා හදලා තියෙනවා. ඒ වලින් සාමාන්‍යයෙන් හිස රද, ඔක්කාරය වගේ තත්ත්ව ඇති වෙන්න බලපානවා. ඒ වගේම තමයි මේ හිසකෙස් වර්ණක තියෙනක වර්තමානයේ විශාල වශයෙන් භාවිතා කරනවා. එහෙම වුණත් බොහෝ පිරිසට මේකෙන් ආසාත්මිකතාව වගේ ස්වභාවයන් නැති වෙනවා. ඒ වගේම තමයි කතා කරන්න ඕන විශේෂ කාරණාවක් තියෙන අවසානයේදී ඒ තමයි දැන් රසදිය අඩංගු නිෂ්පාදන ආලේපන එහෙම ගොඩාක් භාවිතයට පුරුදු වෙලා ඉන්නවා. විශේෂයෙන්ම මේ සුදු වෙන ක්‍රීම්, ඉක්මනින් සුදු වෙන, කෙටි කාලින සුදු වෙන ආලේපන වගේ දේවල් වලට මිනිස්සු පෙළඹිලා ඉන්නවා. හැබැයි දන්නේ නැහැ මේකෙන් මොකද වෙන්නේ කියලා. මොහොතරයක් පිරිස එක ගැන දැනුවත් නැහැ. එකෙන් වෙන්නේ දැන් අපි සමකාසන රටක් නිසා අපි ගොඩාක් සූර්ය කිරණට නිරාවරණය වෙනවා. එතකොට අපේ හැම පරිශම්භූල කිරණයෙන් ආරක්ෂා කරගන්න අපේ හැමේ මෙලනින් වැඩි ප්‍රමාණයක් තියෙනවා. හැබැයි දැන් අපි මේ රසදිය අඩංගු නිෂ්පාදන වැඩියෙන් භාවිතා කරාම මෙන්න මේ මෙලනින් ප්‍රමාණය අඩු වෙනවා. ඒක තමයි අපි ඉක්මනට හැමේ සුදු පාටක් පෙන්වන්නේ. මෙන්න මේ හැමේ තියෙන මෙලනින් ප්‍රමාණය අඩු වෙලා. එතකොට මෙලනින් අඩු වුනහම අපිව පහසුවෙන් මේ සූර්ය කිරණට නිරාවරණය වෙනවා. ඒක චර්ම පිළිකා තත්ත්ව ඇති වෙන්න හේතුවක් වෙනවා. එතකොට දැන් මේ වර්තමානයේ උන්මාදයක් වෙලා හැමෝම తాවකාලිකව සුදු වෙන්න, පැහැපත් වෙන්න විවිධ රසදී අඩංගු නිෂ්පාදන භාවිතා කරලා තව අවුරුදු 10ක් 20ක් ඇද්දි මේකෙන් විශාල හිතකර ප්‍රතිඵලයක් මේ ශ්‍රී ලංකාව තුළ ඇති වෙන්න පුළුවන්. මේ පිළිබඳව දැනුවත් වීමත් වැදගත් වෙනවා. ඊළඟ ස්ලයිඩ් එකට යන්න. හරි. ආලේපන තීන්ත. එතකොට ඔයාලා හැමෝම භාවිතා කරනවා තීන්ත. එතකොට මොකටද අපි මේ තීන්ත භාවිතා කරන්නේ? මොන අරමුණකටද? දැන් ඔයාලගේ පෙළපොතට අනුවනම් තියෙනවා ඒක භාවිතා කරන්නේ අපි සාමාන්‍යයෙන් තීන්ත භාවිතා කරන්නේම වර්ණයක් ගන්නනේ. එකක් අරමුණක් තමයි ආලේපන භාවිතා කරන්නේ. ආලේපන තීන්ත භාවිතා කරන්නේ විත්තිවල වර්ණ ගන්න. අනිත් එක තමයි අපි පෘෂ්ඨයට ආවරණයක් සපය ගන්න ඕනේ. අන්න ඒ කියන කාරණා දෙක. ඒ කියන්නේ වර්ණයක් සපයා ගන්න සහ අපේ මේ විත්තිය නැත්නම් ඒ මතපිට පෘෂ්ඨය ආරක්ෂා කරගන්න තමයි අපි ආලේපන තීන්ත භාවිතා කරන්නේ. එතකොට මතක තියාගන්න ඕන කරුණු තුනක් තියෙනවා. ඒ තමයි මොනවද මේ තීන්තවල අඩංගු වෙලා තියෙන ප්‍රධාන සංඝටක තුන කියන එක. ඒවා තමයි වර්ණක, බන්ධක ද්‍රව්‍ය සහ වාහකය. එතකොට ඔයාලට ওই තීන්ත ආලේප කරාට පස්සේ වෙලාවකට සුවඳක් එනවා. ඒ සුවඳ එකතු කරන්නේ මෙන්න මේ කියන වාහකය. වාහකය කියන එකෙන් වාෂ්පශීලී ද්‍රව්‍යයක්. එහෙනම් තමයි අපිට සුවඳක් එකතු කරන්නේ. ඊළඟ ස්ලයිඩ් එකට යන්න. හරි. ඊට පස්සේ විශේෂ මේ වර්තමාන ලෝකයේ මේ මෑත දශකයේ ලොකු මාතෘකාවක් වෙලා තියෙන දෙයක් තමයි මෙන්න මේ පොසිල ඉන්ධන දහනය සහ අපද්‍රව්‍ය දහනය කියලා කියන්නේ. අපේ රටට නම් පොසිල ඉන්ධන දහනයට වඩා මේ අපද්‍රව්‍ය දහනය කියන එක බලපානවා. මේ පොසිල ඉන්ධන දහනය සිදුවන
ප්‍රධාන ආකාර කිහිපයක් මේක සඳහන් වෙනවා. කර්මාන්ත ශාලා, රථ වාහන, තාප බලාගාර සහ ගෘහස්ත කටයුතු. අපේ රට, ඒ කියන්නේ ශ්‍රී ලංකාව වශයෙන් ගත්තොත් අපි ගොඩාක්ම කර්මාන්ත ශාලා මගින් නම් පොසිල ඉන්ධන දහනය සිදු වෙන ප්‍රමාණය අඩුයි. අපිට ගොඩාක්ම පොසිල ඉන්ධන දහනයක් සිදු වෙන්නේ මෙන්න මේ කියන රථ වාහන මගින්. හැබැයි මේ කර්මාන්ත අතින් දියුණු රටවල් ගොඩාක් මෙන්න මේ පොසිල ඉන්ධන දහනයෙන් විශාල ප්‍රමාණයක් විවිධ වායුන් පරිසරයට මුදා හරිනවා. ඒකෙන් විශාල හානිය ඇති කරනවා. එතකොට කතා කරන්න ඕන වැදගත් දෙයක් තමයි මෙන්න මේ පොලිතීන් හා ප්ලාස්ටික් දහනය. දැන් ප්‍රමාණවත් ඉඩකඩක් ඔයාලගේ ගෙවල් වල ප්‍රමාණවත් ඉඩකඩක් තියෙනවා නම් කසල කළමනාකරණය කරගන්න. එතකොට ඔයාලා කසල ගෙදර තුලම ඒ කියන්නේ කාබනික ද්‍රව්‍ය තියෙනවා නම් ජීර්ණයටපත් වෙන්න පුළුවන් දේවල් තියෙනවා නම් ඔයගොල්ලන් කොම්පෝස්ට් බඳුනක් ඒ විදිහට භාවිතා කරලා ඔයාලගේ ඒ වගේ කොම්පෝස්ට් බඳුනක් භාවිතා කරලා ඒ දේවල් ඉවත දමන එළවලු ඒ වගේ දේවල් ඔයාලට කොම්පෝස්ට් වගේ දෙයක් හදාගන්න. එතකොට මේ ප්ලාස්ටික් පොලිතින් වගේ දේවල් වලට මොකද කරන්නේ? ඒවා සමහර වෙලාවට දහනය කරනවා. බහුතරයක් ඉඩකඩ තියෙන ගෙවල් වල මෙන්න මේ දේ කරනවා. ගොඩක් නගරාසන්නයේ අය තමයි ඒවා නගර සභාවට කැලිකසල බැහැර කරන්නේ. එතකොට මේ පොලිතින් ප්ලාස්ටික් දහනය කියලා කියන්නේ ඉතාමත්ම විෂ වායුන් නිකුත් කරන්න සමත් වෙන හේතුවක් වෙනවා. මොකද ඔයාලට පහනයක්යි දර්ශකයක්යි කතා කරා හරිතාගාර ආචරණය සහ අම්ල වැසි ඇතිවීම. සහ ඒවට හේතු වන වායුන් මොනවාද කියලා. දැන් ඔයාලට මෙතනදී බලා ගන්න පුළුවන් වායුන් වර්ග 3ක්. ඒ වලින් මොනවද හරිතාගාර ආචරණයට අම්ල වැසි ඇතිවීමට බලපාන ඒවත් මෙන්න මේ පොලිතීන් ප්ලාස්ටික් කියන දහනය ඒවා දහනය වෙදී නිකුත් වෙනවා කියලා. දැන් කලින් කතා කරා හරිතාගාර ආචරණය. ඒකට කාබන් ඩයොක්සයිඩ් වගේ බලපානවා. එතකොට මේ පොලිතීන් ප්ලාස්ටික් දහනයෙන් එම වායුව නිකුත් වෙනවා. ඒ වගේම මේ අම්ල වැසි ඇතිවීමට ප්‍රබල සාධකයක් වෙන සල්ෆර් ඩයොක්සයිඩ්. එතකොට ඒක ඇති කරන්නත් දායක වෙන සල්ෆර් ඩයොක්සයිඩ් මේ පොලිතීන් හා ප්ලාස්ටික් දහනයෙන් නිකුත් වෙනවා. එතකොට ඔයාලා දැන් මෙච්චර කාලේ දේ ගෙදර කරා නම් විෂය කරුණ වලට ඒ කියන්නේ විෂය කරුණක් හැටියට අමතරව ප්‍රායෝගිකවත් මේ දේවල් ගෙවල් වලදී පොලිතීන් ප්ලාස්ටික් දහනය නොකර ඒක ප්‍රතිචක්‍රීකරණය කරන්න ලබා දෙන්න පුළුවන් නම් එහෙම නැත්නම් දැන් නගර සභාවලින් කුණු කැලිකසල බැහැර කරනකොට අපිට ඒවා වෙන් කරලා පොලිතීන් ප්ලාස්ටික් වෙන් කරලා තමයි අපෙන් දැන් කැලිකසල එකතු කරන්නේ. අන්න ඒ විදිහට බැහැර කරන්න පුළුවන් නම් ගොඩාක් වැදගත් වෙනවා. ඊළඟ ස්ලයිඩ් එකට යන්න. හරි. දිගුකල් පවත්නා කාබනික දූෂක. මේක නම් ඔයාලා අහලා නැතුව ඇති. මේකට කියනවා persistent organic pollutant කියලා POPs. ලෝකයේ ලොකු කතා බහක් ඇති වුණා ලෝකයේ තුල මේක ගැන. මොකද මේක ගොඩක් හානිකරයි. ඒ වගේම මේක භාවිතය නම් දැනට තහනමට ලක් වෙලා තියෙන්නේ. මොකද කියලා ඒකේ හේතු පහත කරුණු හතරෙන් දැනගන්න පුළුවන්. එකක් තමයි මේක දීර්ඝ කාලයක් පරිසරයේ නොනැසී පවතිනවා. සාපේක්ෂව වෙනත් කාබනික දූෂක වර්ග වලට සාපේක්ෂව මේක විශාල කාලයක් පරිසරයේ රැඳිලා පවතිනවා. ඒක එක හේතුවක්. ඊට පස්සේ ආහාර දාම තුලින් ජීවී දේහ තුලට එක්රැස් වීම. කොහොමද ජීවී දේහ තුලට ආහාර දාම තුලින් මෙන්න මේ කියන දීර්ඝකාල පවතින කාබනික දූෂක එකතු වෙන්නේ? ඔයාලා දන්නවා දැන් ලොකු කතා බහකට ලක් වෙලා තියෙන දෙයක් තමයි මයික්‍රෝ ප්ලාස්ටික් නැත්නම් ශුද්ධ ප්ලාස්ටික් කියලා කියන්නේ. ඒවා මුහුදට සාගර කලාපයට එකතු වෙලා තියෙනවා කියලා දැන් ලොකුවට කතා බහක් ඇති වෙනවා. එතකොට කොහොමද ඒවත් එක්ක මේ දිගුකල් පවත්නා කාබනික දූෂක සම්බන්ධ වෙන්නේ? මයික්‍රෝ ප්ලාස්ටික් එහෙම නැත්නම් ශුද්ධ ප්ලාස්ටික් සාගර අපිට එකතු වුණාට පස්සේ මේ POPs කාබනික දූෂකත් මෙන්න මේ කියන සමග එකට සම්බන්ධ වීමේ බන්ධන වීමේ හැකියාවක් තියෙනවා මෙන්න මේ POPs නැත්නම් දිගුකල් පවත්නා කාබනික දූෂක වලට. එතකොට මෙන්න මේ ශුද්ධ ප්ලාස්ටික් ආහාරයට ගන්නවා සාගරයේ සිටින මසු මාළු. ඒගොල්ලෝ ආහාරයට ගන්නවා මෙන්න මේ කියන ශුද්ධ ප්ලාස්ටික්. එතකොට අපි ආහාරයට ගන්නවා මෙන්න මේ කියන මසු. එතකොට මෙන්න මේ විදිහට ආහාර දාම ඔස්සේ මේ අධික විෂක් සහිත මෙන්න මේ දිගුකල් පවත්නා කාබනික දූෂක ජීවීන්ගේ දේහ තුළට ගමන් කිරීමේ හැකියාවක් තියෙනවා. අනිත් කාරණාව තමයි ඉතා විශාල ප්‍රදේශයක් පුරා පැතිරීමේ හැකියාවක් මේකට තියෙනවා. අවසාන කරුණ මෙය අධික විෂදායි. ඊළඟ ස්ලයිඩ්.
කසල දුසිම. මේක ඩර්ටි ඩසන් කියලා කියනවා. ඔයාලා අහලා නැතුව ඇති මේකත් අලුත් කරුණක් වෙයි. අද ඉගෙන ගන්න දෙයක් වෙයි. සමහරව අහලත් ඇති. එතකොට මේ කලින් කතා කරපු දීර්ඝකාල පවත්නා කාබනික දූෂක ද්‍රව්‍ය අතරින් තර්ජනයට ලක් වෙන්න පුළුවන් විශේෂ 12ක් නම් කරලා තියෙනවා. අන්න ඒක තමයි කසල දුසිම කියලා හඳුන්වන්නේ. එතකොට මෙච්චර වෙලා අද දවසේ මේ පැයකට වැඩි කාලයක් තුල අපි මූලිකවම කතා කරා අපද්‍රව්‍ය කාණ්ඩ 8කට කතා කරලා ඊට පස්සේ ඒ අපද්‍රව්‍ය කාණ්ඩ 8කට කතා කරනවත් එක්කම විශේෂ අම්ල වැසි ඇතිවීම හරිතාගාර ආචරණය වගේ විශේෂ ක්‍රියාවලි කතා කරා. ඒ වගේ විශේෂ ක්‍රියාවලි විශේෂ කරුණු මතක තියා ගැනීම ඔයගලන්ට විභාගයේදී සාමාන්‍ය පෙළ විභාගයේදී වැදගත් වෙයි. ඒ වගේම එතනින් පස්සේ අපි එදිනදා ජීවිතයේදී භාවිතා කරන දේවල් වලින් පරිසරයට සහ ජීවීන්ට වෙන්න පුළුවන් හානි ඇති කරන්න පුළුවන් රෝගාබාධ පිළිබඳව කතා කරා. ඒ වගේම දීර්ඝකාල පවත්නා කාබනික දූෂක, ඒ වගේම කසල දුසිම කියලා වැදගත් කරුණු කිහිපයකිනුත් දැනුවත් වුණා. ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් දැන් ඉදිරිපත් කරන්න පුළුවන්. හරි. කාටත් ප්‍රශ්න නැති බවයි පෙනී යන්නේ. එහෙනම් මේක ඉදිරි වැඩකටයුතු කරගන්න. සමාධි මේ අපි බලමු. හරි. නගිල මල්ලට මේ අද විවිධ පරිසර දූෂක වර්ග ගැන අපි ඉගෙන ගත්තා. ඒවායේ කොහොමද බලපෑම ගැන ඉගෙන ගත්තා. හරිතාගාර වායු ගැන ඉගෙන ගත්තා. ගොඩක් පුළුල් කරුණු ටිකක් අපි අද දවසේ අධ්‍යයනය කරා. ඉතින් මම හිතනවා මේ ඔයාලට ප්‍රශ්න තියෙනවා කියලා. ප්‍රශ්නයක් තියෙනවා නම් මේ වෙලාවේ ඔයාලා යොමු කරන්න. ඒ අක්කලා සූදානම්ින් ඉන්නවා. ඔයාලට නැගිලා තියෙන ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. ඉතින් මම කාට හරි නම් කෙනෙක් හරි මල්ලි කෙනෙක්ට හරි ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න කියලා. ප්‍රශ්නයක් රේස්ඩ් හෑන්ඩ් කරලා තියෙනවා. කවුද මේ? එයාට ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න පුළුවන්. ඔව් මල්ලි කියන්න මේ ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න අපි උත්තර දෙන්න සූදානම්. ඔව් ප්‍රශ්නේ මට ඇසුණු විදියට නම් මේ මල්ලි අහන්නේ NO2 වායුවේ පාට මොකක්ද කියලා. එතකොට අපි ඒ ස්ලයිඩ් එකට අපි ගිහිල්ලා මේ පහන්නයාට පුළුවන් නේද? ඒක පොඩ්ඩක් පාට ගැන විස්තර කරලා දෙන්න. NO2 වායුව අර ඒ දැකලා ඇති ඒකේ අපි ස්ලයිඩ් එකේ තිබ්බ ලස්සන පාටක් දාලා තියෙන මේකයි. මම ස්ලයිඩ් එකට යොමු කරන්නම් එතන. මම ඒ පිළිතුර විස්තර කරන්න මේ මල්ලිගේ ප්‍රශ්නේ තාමත් හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. දැන් මේ මගේ ස්ලයිඩ් එක මම NO2 වායුව කියන ස්ලයිඩ් එකට දාන්නම් පොඩ්ඩක් ඉන්න. මෙන්න මේ ස්ලයිඩ් එකේදී මේ මල්ලිට පැහැදිලිව පේනවා ඇති මේ NO2 වායුව අනිත් වායුව වගේ නෙමෙයි පාටක් තියෙනවා. ඔව්. එතකොට අපි මේ විද්‍යාවේ රසායන විද්‍යාවේදී හරි දර්ශකයා පැහැදිලි කිරීම කරන්න පුළුවන් ඔයාට. හරි. අවස්ථාව ගන්න. හරි. NO2 වායුවේ තියෙන්නේ රතු තැඹිලි පැහැයක්. මේකේ පේනවා පින්තූරෙත් පේනවා මල්ලිට. කියන්නේ තද රතු තැඹිලි තද පැහැති වර්ණයක් තමයි NO2 වායුවට ගෑස් එකට තියෙන්නේ. ඒක විෂයි. ඒ වගේම මේ ගිනි ගන්නාසුළු නෑ. තව ලක්ෂණයක් වුණ මම කිව්වා. කියන්නේ ගිනි ගන්නාසුළු එකක් නෙමෙයි. ඒ වගේම විෂ වායුවක්. ඒ වගේම මේ පාට ගැන ඔයා ඇහුවේ. පාට කියන්නේ රතු තැඹිලි පැහැයක් තමයි NO2 වායුව. මේ පින්තූරේ තියෙන විදිහටම තියෙන්නේ. හරි. ඒ දර්ශකයාගේ පැහැදිලි කිරීම ප්‍රමාණවත් ඇති කියලා මම හිතනවා එයා ප්‍රශ්නට මල්ලි. ඊට අමතරව අපිට මේ chat එකේ WhatsApp වලින් අපිට ප්‍රශ්නයක් යොමු වෙලා තියෙනවා. ඒ ප්‍රශ්නෙටත් දර්ශකයා හරි පහන්නේ හරි උත්තර දෙන්න. කියන්නේ අර අහලා තිබ්බා
මල්ලි කෙනෙක් අර කොහොමද මේක අර අම්ල වැස්සක් තුලින් අර මේ ජලජ ජීවීන්ට මොන වගේ බලපෑමක්ද වෙන්නේ කියන එක තවදුරටත් පොඩ්ඩක් විස්තර කරන්න කියලා ඉල්ලීමක් කරලා තිබ්බා. ඒකත් අපි අවස්ථාව ලබා දෙමු. දර්ශිකාට හරි පහන්නට හරි පැහැදිලි කිරීමක් කරන්න. ඔව්. අම්ල වැසි වලින් මං කිව්ව පරිසරයට වෙන හානියක් විදිහටත් මේ ජලජ පරිසර පද්ධතියටම හානි වෙනවා කියලා. දැන් අම්ල වැස්සක් හැදෙනම හිතන්න දැන් අපිට උනත් මේ ඉන්න පුළුවන් වායුවේ තියෙනවා සංයුතියක්. ඒකට වඩා වායු ගෝලයේ සංයුතිය වෙනස් වුනහම දැන් අපිට හුස්ම ගන්න උනත් ඔක්සිජන් අඩු වුනහම හුස්ම ගන්න අමාරු වෙනවා වගේ. දැන් ජලජ ජීවීන්ට තියෙන ඕන ප්‍රශස්ත මං කියන්නේ pH අගයක් තියෙනවා කියලා. pH අගය ඒ වගේම ඔක්සිජන් ප්‍රමාණයක් තියෙනවා. දැන් ඒක වෙනස් වෙන්න බලපාන දෙයක් තමයි අම්ල වැස්ස කියන සංසිද්ධිය. ඉතින් අම්ල වැස්සක් වැටුනම හිතන්න දැන් අපිට උනත් අම්ල වැස්සක් කරන අපි ඉතුරු වෙන එකක් නෑ. ඒ කියන්නේ චර්ම රෝග අපිට හැදෙනවා වගේ ජලයේ ඉන්න ජීවීන්ට උනත් අම්ල වැස්සෙන් දැඩි බලපෑම් ඇති වෙනවා. මොකද මං කිව්ව කොරල් පර පද්ධතිය විනාශ වෙනවා. කොරල් පර දැන් පාටින් තියෙන කොරල් පර මේ සුදු පාටට අර බ්ලීච් වෙනවා කියලා කියන්නේ ඒ කොරල් බ්ලීචින් කියන එකටත් මේ අම්ල වැසි කියන එක බලපාන. ඒ වගේම මාළුන්ගේ උන්ට ශ්වසනය කරන්න අපහසුයි. ඒ වගේම මේ ආහාර හොයා ගන්න ඇල්ගි තියෙන ඒ කියන්නේ මුහුදු පැලෑටි විනාශ වෙනවා. එතකොට ඒගොල්ලන්ට කන ආහාර ප්‍රමාණය අඩු වෙනවා. එතකොට ඒගොල්ලන්ගේ මේ ජනගහනය අඩු වෙනවා. එතකොට ඒකත් වක්‍රව ඒගොල්ලන්ගේ ජනගහනය කියන්නේ බයෝඩයිවර්සිටි ජෛව විවිධත්වය අඩු වෙන්න බලපෑම් කරනවා. තව විදිහට කිව්වොත් ඔව් මේ විදිහට ජලජ පරිසර පද්ධති වලට අම්ල වැස්සෙන් දෙකද ආම්ලික බව මං කියන්නේ 5.6ට වඩා අඩු වගේක් කියනකොට ඔයාලා හිතාගෙන කොච්චර දැන් සල්ෆියුරික් නයිට්‍රික් වගේ මේ ප්‍රබල අම්ල තියෙන්නේ. ඒ වගේ ඒවා වතුරට වැටෙනම නිකන් කියන්නේ රස උෂ්ණත්වය වුණත් වතුරේ ඉහළ යනවා. උෂ්ණත්වය ඉහළ ගියාම වතුරේ ඉන්න ජීවීන්ට දරා ගන්න බෑ. ඒ වගේ දේවල් වලින් ඒගොල්ලන්ගේ ජීවිත අහිමි වෙනවා. මේ විදිහට තමයි ජලයේ ඉන්න ජීවීන් කොම ශාක සතුන් ඒ වගේම කොරල් පර පද්ධති වලට හානි වෙන්නේ. මේ ප්‍රශ්නෙට يعني තේරුණාද මම පැහැදිලි කරපු විදිය මල්ලි? හවුද? ඔව් මේ දර්ශිකා එයාගේ මේ සිග්නල් අවුලක් තියෙනවා කියලා තමයි මේක මේ සඳහන් කරලා තියෙන්නේ. එයාට ඇහෙනවා කියනවා නමුත් එයාට අර පිළිතුරු ලබා දෙන්න ආයිත් පාරක් මේ අපහසු කියනවා. කියන්නේ පැහැදිලි කිරීම තේරුණා කියලා දාලා තියෙනවා එයා WhatsApp එකට. එතකොට තව නංගිලා මල්ලාට ප්‍රශ්න තියෙනවද අද කරපු කොටස් වලින්? ඔයාලට තව ප්‍රශ්න තියෙනවද කාට හරි අහන්න පුළුවන් මේ වෙලාවේ? හරිතාගාර වායු හඳුනගන්නේ කොහොමද? හොඳ ප්‍රශ්නයක් ඒ නංගි ඉදිරිපත් කරේ. අපි ඒක ස්ලයිඩ් එකට ගිහිල්ලාම අපි කතා කරමු නේද දර්ශිකා? ඔව්. හරි පහන්නේ ප්‍රශ්නය පිළිතුරු මේ කරලා දෙන්නකෝ. හරි මම දානවා ස්ලයිඩ් එකට. ඔව් මම දැන් හරිතාගාර ආචරණය ගැන කියද්දි මම ඔයගොල්ලන්ට කිව්වා මේ අර ඒ හරිතාගාර වායු මේ පෘථිවි පෘෂ්ඨය මගින් විකිරණය කරන ඒ ශක්තිය නුරා ගන්නවා කියලා. අන්න ඒව තමයි මේ හරිතාගාර වායුන් වෙන්නේ. හරිතාගාර වායු එහෙම ලිස්ට් එකක් අපිට දීලා තියෙනවා කාබන් ඩයොක්සයිඩ්, සල්ෆර් ඩයොක්සයිඩ්, නයිට්‍රජන් ඩයොක්සයිඩ් කියලා. එහෙම විකිරණ උරා ගන්න, විකිරණ ඇබ්සෝබ් කරලා නැවතත් පරිසරයට මුදා හැරලා එහෙම වායුගෝලීය උෂ්ණත්වයට දායක වෙන ඒව තමයි හරිතාගාර වායු කියන්නේ. පැහැදිලිද? එනංගිට පැහැදිලි කිරීම ප්‍රමාණවත්ද නංගි මේ හරිතාගාර වායු පිළිබඳ නැවත වරක් මතක් කිරීම කරා? ඔව් සර්. හරි. හරි අපිට තව ප්‍රශ්න තියෙනවද නංගිලා මල්ලා ඉදිරිපත් කරන්න පුළුවන්. අපිට තව පොඩි වෙලාවක් තියෙනවා ඔයාලගේ ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. හොඳයි ඒ වගේ ප්‍රශ්න අහන්න. කියන්නේ ඔයාලට දැගෙන ප්‍රශ්න පොඩි ප්‍රශ්න විවිධ ප්‍රශ්න අපිට යොමු කරන්න. එතකොට මේ කොටසදී ගොඩක් අර පහන්නේ අක්ක දර්ශකයක්ක සමාධියක්ක කිව්වා වගේ ඔයාලගේ විභාග ප්‍රශ්න පත්‍ර වලත් මේ කොටස් වලින් බහුවර්ණ ප්‍රශ්න එහෙම අහලා තියෙනවා. අපි ඒවත් ඔයාලත් එක්ක ඉදිරියේදී කතා කරන්න පොඩි වැඩසටහනක් හදලා තියෙන්නේ. හරි තව ප්‍රශ්න මට පෙනියන විදියට නැහැ වගේ තමයි පෙනෙන්නේ. හරි. එතකොට නංගිලා මල්ලාට අපි අද දවසේදී අපි
කතා කරේ ගොඩක් පරිසර දූෂණයට බලපාන පරිසර දූෂක සහ ඒවායින් ඇතිවන අම්ලවැසි ඒ වගේ බලපෑම් ගැන ගෙදරදි ගෘහස්ථ අපද්‍රව්‍ය ගැනත් අපි අවසානයේදී කතා කරා. ඉතින් අද ලොකු දැනුමක් ඔයාලට අපිත් එක්ක සම්බන්ධ වීමෙන් ලැබුණා කියලා මම විශ්වාස කරනවා. ඉතින් නංගිලමලට පොඩි මතක් කිරීම කිහිපයක් තියෙනවා කරන්න. හරි මතක් කිරීම කිහිපයක් තියෙනවා කරන්න. එතකොට දැන් අපි අද පාඩම් එකක 5ක් මේ වෙනට ආවරණය කරලා තියෙනවා මේ පරිසර ජීව විද්‍යාව ජෛවගෝලීය පාඩම් එක කියට. එතකොට නංගිලා මල්ලාට අපි පළවෙනියට ලබා දුන්න ප්‍රශ්න පත්‍රය මම හිතනවා ඔයාලා පිළිතුරු ලියන්න නැති කියලා. ගෙදරදී ඉඳ තියෙන වෙලාවට පිළිතුරු ලියලා ඒවා ෆොටෝ ගහලා එවන්න කිව්වා WhatsApp එකට ඊමේල් එකට එවන්න කිව්වා. ඉතින් අද දවසේදීත් අපි මේ පාඩම් එකකත් ඉවර වුණාට පස්සේ අපි දෙවෙනි වර්ක්ෂීට් එක ඔයාලගේ වැඩ ටික දෙනවා කියන්නේ ප්‍රශ්න ටිකක් දෙනවා. ඒ ටියුට් එක අපි ඊමේල් සහ WhatsApp එක දෙකටම ලබා දෙන්න කටයුතු සූදානම් කරනවා. එතකොට මේ පාඩම ඉවර වුණාට පස්සේ දැන් මේ අපි 6ට වගේ මේක ඔයාලට ඊමේල් කරලා WhatsApp එකට දෙනවා. එතකොට ඒවටත් උත්තර ලියලා එවන්න. දැන් ඔයාලා ප්‍රශ්න අහනවා හොඳයි. ඇත්තටම හොඳ දෙයක්. ඔයාලා නංගිලා මල්ලා ප්‍රශ්න කරනවා අපෙන් කරුණු අහනවා. ඒක තමයි වෙන්න ඕන. ඔයාලා දැනුම වර්ධනය කරන්න. එතකොට මේ ප්‍රශ්න වලටත් උත්තර ලියන හරිම සරල ප්‍රශ්න විභාගෙට එන ප්‍රශ්න දීලා තියෙන්නේ. ඉතින් ඒවා පිළිතුරු ලියලා එවනවා නම් අපි බලලා ඔයාලට නැවතරක් කියලා දෙන්නම්. එතකොට අපිට තව පාඩම් මේකකයක් තියෙනවා ඉතුරු වෙලා ඒක අපි ගොඩක් වෙලාවට ඔයාලත් එක්ක සිකුරාදා දවසේදී කතා බහ කරන්න අපි සූදානම් කරලා තියෙනවා. ඒ කියන්නේ පොයට පස්සේ දවසේ ඊට අමතරව ඔයාලගේ ඉල්ලීමක් ආව දෙමාපියන්ගෙන් සහ ඔයාලගෙන් ප්‍රශ්න පත්‍ර පහුගිය පේපර්ස් වල ආපු මොනවද ප්‍රශ්න ඒ වගේ අපි කතා කරනවා. ඒකත් අපි ලබන සතියේ ඉරිදා අපි සූදානම් කරලා තියෙනවා ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවක් මේ වෙලාවට. එතකොට ඒ පිළිබඳ අපි ඔයාලා ඉදිරියේදී ඊමේල් WhatsApp වලින් දැනුවත් කරනවා. ඔයාලට මොනියම් හෝ ගැටලුවක් තියෙනවා අපි කියන වගේ මෙන්න මේ නම්බර්ස් දෙකට කතා කරලා WhatsApp නම්බර්ස් මේව වැඩ කරන නම්බර්ස් ඊට අමතරව ඊමේල් එකට මේ කරලා අපිට ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා අද දවසේ පාඩමත් ඔයාලා ඉතා හොඳින් ග්‍රහණය කරගත්ත කියලා. මේ පාඩමට අදාළ නෝට් එකත් අපි මේකත් එක්ක මේ වෙනවා. නෝට් එකට අමතරව අර කලින් පාඩම් වල ඒ කියන්නේ අර ආහාර දාලා ආහාර දාම ශක්ති ගලා යාම ජෛව භූ රසායනික චක්‍ර වගේ ඒවයිකින් ආවරණය වෙන්න පොඩි පේපර් එකක් හදලා තියෙනවා. පේපර් එකෙන් උත්තර ලියන ප්‍රශ්න ටිකක් ඒකට උත්තර ලියලා ඔයාලා ඒවන්න. දැන් මේ ප්‍රශ්න අහන වගේ උත්තර එවනවා නම් ඉතාමත් අපි කැමති වෙනවා. මොකද ඔයාලට ඊට පිළිතුරු සපයන අපි බලලා දෙන්නත් අපි වැඩ පිළිවෙලක් හදලා තියෙනවා. ඒ හින්දා ඔයාලා ලියලා එවන්න අපි කියලා දෙන්නම්. මොකද එහෙම කරොත් ඔයාලට අර අක්කල කියු මේ පාඩම කරද්දි කිව්ව මේ පාස් පේපර්ස් වල ප්‍රශ්න අහලා තියෙනවා. ඒ වගේ ප්‍රශ්න අපිට ඔයාලත් එක්ක කතා කරලා ඔයාලගේ දැනුම වැඩි කරන්න පුළුවන්. ඉතින් එහෙනම් මේ අද දවසේදී අපි පාඩම් සඳහා සහභාගී වුණු සියලුම නංගිලා මල්ලිලාට ආදරණීය නංගිලා මල්ලාට ඒ වගේම ඔවුන්ගේ දෙමාපියන්ට ඒ වගේම අද දවසේදී පාඩම් මේකක අපිට ඉදිරිපත් කිරීමේ දායකත්වය දක්වූ පහන්යට සමාධිට සහ දර්ශිකාට මම බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා අර්ත්මේට්ස් පරිසර සංවිධානයේ අධ්‍යක්ෂක වශයෙන්. එතකොට ඔයාලට ඉදිරියේදී අපිත් එක්ක මේ වගේ එකතු වෙන්න කියලා අපි ආරාධනා කරන තව වැඩසටහන් දෙකක් තියෙනවා. ඉතින් ඒ වෙනකන් ඔයාලා තම සෞඛ්‍ය ආරක්ෂිත නිවසේ රැඳී සිටීමෙන් ඔයාලගේ අධ්‍යාපන කටයුතු කරගෙන යන්න ඔයාලට තියෙන ඕනෑම ගැටලුවක් අපිට අර කියපු විදියට යොමු කරන්න පුළුවන් දැන් WhatsApp එකට ලේසියෙන්ම. හරි. එහෙනම් අද දවසේ පාඩම අපි මෙතනින් ඉවර කරනවා. සහභාගී වූ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා.